දින 39ක් පමණ ධනුරාශියේ ගත කළ පහන්තරුව උදාතරුව ඉරබටතරුව නමින් හඳුන්වන සිකුරු ග්‍රහයා 2021 12/8 වන බුධ දින සවස 1:58ට ස්ත්‍රී රාශියක් වෙන පඨවි රාශියක් වෙන මධ්‍යස්ථ රාශියක් වෙන දක්ෂිණාර්ධ රාශියක් වෙන චර රාශියක් වෙන අනතුරු රාශියක් වෙන මකර රාශියට පැමිණීමට නියමිතයි. රෝමානුවන් වීනස් නමින් හඳුන්වන මෙම ග්‍රහයා ලස්සන ආශාවන් පිරිසිදුකම මිත්‍රශීලීභාවය ප්‍රීතිය සැපය විවාහය කරුණාව ආලය ගැන කියවෙන ග්‍රහයයි. සූර්යාගේ සුට කිලෝමීටර් මිලියන 108ක් දුරින් පිහිටලා ඉන්නේ මේ සිකුරු ග්‍රහයා. සැතපුම් වලින් කිව්වොත් මිලියන 67ක් දුරින් ඉන්නේ. ඒ වගේම පෘථිවියේ සිට දුර කිලෝමීටර් මිලියන 42ක් දුරින් ඉන්නේ. ඒ වගේම සූර්යාගෙන් අංශක 40කට වඩා ඈත් නොවන මෙම සිකුරු ග්‍රහයාගේ වෙනස් වීම රාශි 12ට කොහොමද වෙන්නේ කියලා අපි දැන් බලමු. අපි බලමු මේ සිකුරු මාරුව පිළිබඳ මේෂ ලග්නයට කොහොමද බලපාන්නේ කියලා. මේෂ ලග්නයේ 10 වෙනි කොටුවට තමයි මේ සිකුරු පැමිණෙන්නේ. එහෙම අවස්ථාවකදී මෙන්න මේ විදිහට තමයි මේෂ රාශියේ තත්කාල කේන්ද්‍රයේ පිහිටලා ඉන්නේ. එකේ යුරේනස් ඉන්නවා මූටව. දෙකේ රාහු ඉන්නවා උච්චව. 8 වෙනි කොටුවේ බුධ සම මට්ටමින් ඉන්නවා මිත්‍ර රවි සමග සුවක්ෂ්‍රේෂ කුජ සමග උච්ච කේතු සමග. ඒ වගේම 10 වෙනි කොටුවේ සිකුරු ඉන්නවා මිත්‍රව උච්ච සනි සමග. 11 වෙනි කොටුවේ නෙප්චූන් සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම සඳුත් ගුරුත් සම මට්ටමින් 11 වෙනි කොටුවේ ඉන්නවා. එහෙම ඉද්දී මෙන්න මෙවැනි දේවල් මේෂ ලග්නයේ මියට සිකුරුගේ බලපෑම ඇති වෙනවා. එයාට තනතුරු ලැබෙනවා. ඒ වගේ මේ තනතුරු ඊටාම සෞම්‍ය දේවල්. බොහෝ වෙලාවට යම් ශිෂ්‍යයෙක් ඉගෙනගෙන හිටියනම් වෛද්‍ය වෘත්තිය පිළිබඳ එයාට ඒ වෛද්‍ය වෘත්තිය තම ලේසිම දේ ලැබෙන්නේ. මොකද්ද? එයාට නිර්වින්දනයේ පිළිබඳ වෛද්‍යකම ලැබෙනවා. ඒ වගේ ඊටාම පහසු දේවල් තනතුරු ලැබෙන බව පෙන්වුම් කරනවා. එක්ක ඉංජිනේරු වෘත්තිය නිවුණා නම් ඒ ඉංජිනේරු වෘත්තිය බොහෝ වෙලාවට පුටුවේ ඉඳන් කරන්න පුළුවන් වෘත්තියක් තමයි යාට ලැබෙන්නේ. එවැනි තනතුරු ලාභ ලැබෙනවා. ඒ වගේම ගුරු වෘත්තියේ නිරුණා නම් බොහෝ වෙලාවට ලේසි විෂයක් උගන්වන්න පුළුවන් විදියට එයාට එතන මූලිකත්වයේ ලැබෙනවා. එහෙම තනතුරු ලාභ ලැබෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඊටාම පුද සත්කාර ලැබෙන අවස්ථාවක්. මේ පුද සත්කාර කොහොමද මෙයාට ලැබෙන්නේ? බොහෝ වෙලාවට එයාට ලැබෙන නම් වුණාම තනතුරුත් එක්ක එයාගේ වටා පිටාව පුදුම විදිහට ගොඩ නැගෙන්නේ. සමහර රට ටෙලිෆෝන් 7ක් 8ක් එයාට ලැබෙනවා එයාගේ මේසුට්ට. ඒව පාලනය කරන සේවකයොත් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ කටයුතු කරන්න හොඳ සේවිකාවෝ දැනුම තියෙන අය ලැබෙනවා. ඒ අය මෙයාට උදව් උපකාර කරනවා. පුදුම විදිහට එයාට ඒ සත්කාර ලැබෙනවා. සමහර වෙලාවට බිරිඳ රසවත් විදිහට කෑම කොයලා රස්නේ තියෙන විදිහට භාජනයක දාලා දෙන අවස්ථාවක්. ඔන්න උපරිම සත්කාර ලැබෙනවා. සමහර වෙලාවට එයාගේ වාහන වතු පිටි බලා ගන්න හොඳ නිලධාරියෙක් හම්බෙනවා. ඒ අනුව එයාගේ වැඩ කටයුතු කරගන්න පුදුම විදියට සහයෝගයක් ලැබෙනවා. එයාට තියෙන්නේ එයාගේ රාජකාරී කටයුතු කරගන්න විතරයි. හැබැයි ටෙලිෆෝන් එක අතේ තියාගෙන ඒවා පාලනය කරන්න මොකද උනේ කියලා බලන්න විතරයි එයාට තියෙන්නේ. ඒ වගේම අමුතු විදිහේ උසස් වීම ලැබෙනවා. මොකද්ද මේ හේතුව? මේ උසස් වීම ලැබෙන්න අමුතුවෙන් නගලන්න ඕනේ නැහැ. සිකුරු කියන ග්‍රහය එයාගේ උසස් වීම નિરાයාසයෙන් ලැබලා දෙනවා. මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එතන වැඩ කර හිටපියාගේ යම් උසස් නිලධාරියෙක් එතනින් තවත් උසස් වීමක් ලැබලා වෙනත් තැනකට යන්න පුළුවන්. ඒ පුටුව ඔන්න ඉස් වෙනවා. මෙයාව ඉබේම ඒ පුටුවට ගිහිල්ලා තිනවා. එතකොට මෙයා සමහර වෙලාවට નિરાයාසයෙන් තරංගයක් නැතුව ඒ පුටුව ඉඳ ගන්න අවස්ථාවක්. ඒ වගේම මව්පියන් ස්වාමියන්ගෙන් හාම්පුතුන්ගෙන් පුද සත්කාර උපරිම ලබන අවස්ථාවක් බව මතක තබා ගන්න. ඒ අය තමන්ට දෙන දේවල් පිළිබඳව දෙසරක් හිතන්නේ නෑ. බොහෝ වෙලාවට හිතුව මතේ එයාට හිතන දේ අනිවාර්යෙන් දෙනවා. මෙයාගෙන් අහන්නේ මේක මේ විදිහට ඕනද කියලා. දීලත් අහනවා මදිද කියලා. එහෙම අවස්ථාවක් මෙයාට ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට එයාගේ පළාතේ ඉන්න മന്ത്രിතුමාගෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්ගෙන් මොනවාරි දෙයක් එයාට ආර්දනාවක් ලැබෙනවා. වක්කීමක් ලැබෙනවා. එක්ක ග්‍රාම සේවක ඇවිල්ලා මේ පළාතේ පොලිසියේ උපදේශනාත්මක තනතුරක් ලබා ගන්න මේ සමිතියේ නිලයක් ලබා ගන්න කියලා එයාට ආර්දනා කරනවා. එහෙම අවස්ථාවක්. ඒක වගේම රාජකීය මට්ටමින් එයාට ප්‍රධානත්වයක් ලැබෙනවා. සමහර වෙලාවට
රජයෙන් එයාට නම්බු නාම පිරිනමනවා. බොහෝ වෙලාවට එයා නුසුතු විදිහේ නම්බු නාමයක් ලබාගෙන එයා සීල් එකක් කපාගෙන අනිත් අයට උදව් උපකාර කරන අවස්ථාවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම හොඳ සම්බන්ධතා ඇති කරගන්නා කෙනෙක්. සමහර වෙලාවට මෙයා යන ලොකු පූජනීය ස්ථානෙට. ඒ පූජනීය ස්ථානයේ ඉන්න මහාචාර්යවරයෙක්. එහෙම නැත්නම් ගණිතඥයෙක්. අන්න එයත් එක්ක එකතු වෙලා සම්බන්ධකම් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ කටයුතු සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක් උදා කරගන්නවා. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව දියුණු වෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඒකට හේතුව හොඳ හිත දිනාගත් අවස්ථාවක් නිසා තමන්ගේ වටේ ඉන්න අය ඒක උදව්පකාර කරලා හොඳ විදිහට කරගන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන මේ සෙනසුරුගේ බලපෑමක් ඇති වෙන අවස්ථාවක් මේෂ ලග්න හිමියන්ට. ඒ නිසා ධන හිස්වල ආබාධ ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් සිංහල වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුසු බවයි කියවෙන්නේ. මේෂ ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි දැන් බලමු වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරුගේ බලපෑම සිද්ධ වෙන්නේ. මේ සිකුරුගේ ග්‍රහමාරුවත් එක්ක වෘෂභ ලග්න හිමියන්ගේ ග්‍රහචාරය රාශිචාරය මෙන්න මේ විදිහට සිද්ධ වෙලා තියෙන බව පෙන්눔 කරනවා. එකේ රාහු ඉන්නවා උච්චව. ඒ වගේම 7 වෙනි කොටුවේ බුධ ඉන්නවා සම මට්ටමින් මිත්‍ර රවිත් එක්ක. ඒ වගේම සුවක්ෂේත්‍ර කුජත් ඉන්නවා එතන. උච්චව ඉන්න කේතුත් ඉන්නවා. ඒ වගේම 9 වෙනි කොටුවේ සිකුරු ඉන්නවා මිත්‍රව. සෙනසුරු සුවක්ෂේත්‍රව ඉන්නවා. ඒ වගේම 10 වෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු තුන් දෙනාම සම මට්ටමින් ඉන්නවා. 12 වෙනි කොටුවේ යුරේනස් ඉන්නවා මූටව. එහෙම ඉන්න අවස්ථාවේදී වෘෂභ ලග්න හිමියන්ට 9 වෙනි කොටුවට පැමිණෙනවා සිකුරු මේ මාරුව. එහෙම එනකොට මෙන්න මෙහෙම දේවල් ඇති වෙනවා. මහා ලොකු පින්කම් කරන කෙනෙක්. බොහෝ වෙලාවට තමන්ගේ කටන පින්කමක් බාර ගන්න වෙලාවක්. නැත්තම් තමන්ගේ හිත විතරේ කටන පින්කමක් අරගෙන ඒකට උදව් උපකාර කරන අවස්ථාවක්. ප්‍රබල පින්කම් කරන කෙනෙක්. එහෙම නැත්තම් අෂ්ටමහා කුසල් කරන අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් හාමුදුරන්ගේ හොඳ හිත දිනා ගන්න අවස්ථාවක්. දායක සභාවේ හොඳ හිත දිනා ගන්න අවස්ථාවක්. මොකද පුණ්‍ය ස්ථානට භාග්‍ය ස්ථානට මේ සිකුරු ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම පිටරට වාසීට සුදුසු කාලයක්. තමන්ගේ දරුවෙක්ගේ අවශ්‍යතාවයක් නිසා ඕන්න අධ්‍යාපන කටයුත්තක් සඳහා තනි රකින්න තමන්ට එහෙ යන්න වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවා විවාහ වෙලා පිටරට ඉන්නවනම් දරුවෙක් හම්බුනා නම් ඒ දරුවට පුද සත්කාර කරන්න දරුවා බලා ගන්න අම්මට තාත්තට ආරාධනාවක් ලැබෙනවා. ඔන්න යනවා. ඒ වගේම දීර්ඝ ගමන් වල යෙදෙන්න වාසනාව තියෙනවා. නැත්නම් තමන්ගේ හිත මිත්‍රෙක් ඔන්න එවනවා වීසා එකක්. එන්න මේ රටේ මාස දෙකක් තුනක් ඉඳලා යන්න. කරපු පරණ උදව්වක් ඒ අයට මතක් වෙනවා. එක්කෝ එයා ඉගෙන ගන්න කාලෙදී මොනවද හැප උපකාරයක් කරපු දේ එයා ලොකු තනුතරක් දාලා පිටරට වාසය කරනවා නම් ඔන්න ආර්දනා කරන ඒ වැඩිහිටියට එන්න පොඩ්ඩක් ඇවිල්ලා මාස තුනක් ඉඳලා යන්න කියලා. එවැනි අවස්ථාවක් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම ඉගෙනීම ශක්තිය හොඳට ලැබෙනවා. හොඳට මතක ශක්තිය ලැබෙනවා. මොකද හේතුව සිකුරු ඉඳන් ඒ ස්ථානයේ උගත්කම ලබා ගන්න උසස් අධ්‍යාපනය ලබන්න වාසනාව දෙන බව පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපනයෙන් ඉහළට යන අවස්ථාවක්. සමහර වෙලාවට උසස් අධ්‍යාපනය ලබන්න තමන්ගේ ළඟම හිත මිත්‍රයෙක්ගෙන් උදව්පකාර ලැබෙනවා. එක්ක රජයෙන් හරි උදව්පකාර ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රබල පුද්ගලයෙක් තමන්ට උපදෙස් දෙනවා. ඒ අනුව තමන් ඒ කටයුත්ත කරනවා. එහෙම නැත්නම් නිකන් කොහේ හරි විභාගයකට මුහුණ දීලා ඒකට උත්තරයක් ලියනවා. ඔන්න ඒක ප්‍රතිඵලයක් එනවා තමන්ව තෝරගත්තා කියලා. ඒ නිසා උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබනවා. ඒ වගේම කරුණාව, දයාව හොඳට හිතේ තියෙන කෙනෙක්. මේ කරුණාව, දයාව හොඳට හිතේ තියෙන නිසා තමන් කරන කින දේවල් පිළිබඳව අනිත් අයට ටිකක් දැනෙන ප්‍රමාණය වැඩි. මොකද හොඳ විදිහට කරන්නේ, පිරිසිදුව කරන්නේ. සමහර දේවල් පිළිබඳව අනිත් අයගෙන් අහලා උපදෙස් අරන් කරන්නේ, වර්ධින්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සහකාරියකින් උදව් උපකාර උපරිම ලැබෙන කාලවකවානුව. මොකද තමන් වෙන්ද වගේ මේ ලස්සනට අඳින පළඳින කෙනෙක්, හැඩ වැඩ දාන කෙනෙක්, බොහෝ වෙලාවට සුවඳ විලවුන් පාවිච්චි කරන කෙනෙක්, මේකප් එක දාන කෙනෙක්. ඒ නිසා තමන්ගේ සහකාරියකින් බොහෝ වෙලාවට බැල්ම ඇල්ම වැඩි. ඒ වගේම සහෝදර සහෝදරියන් බොහෝ වෙලාවට තමන්ට බොහෝ ප්‍රියතාවයක් දක්වනවා. ඒකට හේතුව තමන්ගේ ඇසිරීම රටාව අමුතු නිසා. සමන් බොහෝ වෙලාවට ඒ අයට කතා කරන්නේ නියම නමින්, නියම සහෝදරකමින්. ඒ අය බොහෝ වෙලාවට ආදරයෙන් තමන් දිහා බලනවා. ඒ නිසා තමන්ට බොහෝ වෙලාවට වාසිදායක දෙයක් ඇති වෙන අවස්ථාවක් පෙන්වුම් කරන සහෝදරයන්ගේ. ඒ වගේම ආගම භක්තිය ඇති වෙලා තමන් කරන කින දේවල් පිළිබඳව
වැඩි කාලයක් පන්සලේ ගත කරන්න උත්සාහ කරනවා. ආගමික ස්ථානයක ගත කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ආගමික නායකයන් එක්ක සැරිසරන කාලය වැඩි කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට නීතිමය ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒ සම්බන්ධයෙන් හොඳ නීතිඥවරු ලැබෙනවා. එහෙම නැත්නම් නීති උපදේශකයන් ලැබෙනවා. තමන්ට විරුද්ධව මොන හරි විනය පරීක්ෂණයක් ගියා නම් ඒ විනය පරීක්ෂණය ඉක්මනට ඉවර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන් යම් කිසි විනය පරීක්ෂණයට භාජනය වෙලා හිටියනම් එතන ඉන්න ප්‍රධානී තමන්ගේ තත්ත්වය ගැන නිවැරදි වාර්තාවක් දෙන්න කියලා විනය පරීක්ෂණයේ තත්ත්වය ගැන සොයලා බලන අවස්ථාවක්. යම් කිසි දෙයක මේ විනය පරීක්ෂණයේ වාර්තාව දෙන්නේ මේ විදිහටයි. මේ වෙනකන් තමන් වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙලා නැහැ කියලා යවනවා. එතකොට විනය පරීක්ෂණ උත්තරින් නතර කරලා තමන්ගේ තත්ත්වයේ ඉහළ දානවා. එවැනි අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. ඒ වගේම තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් බැලුවම විහාර දේවාල වල පස්සේ දුවන කෙනෙක් මේ කාලය තුල බොහෝ වෙලාවට එවැනි දේවල් වලට මුල පුරන කෙනෙක්. සමහර වෙලාවට මෙහෙම දේවල් එන්න පුළුවන්. තමන්ට නිලමෙට අඳින්න වෙයි පෙරහැරේ මේ කාලය තුල. එහෙම නැත්නම් තමන් ප්‍රධාන නිලමේ විදිහට කටයුතු කරනවා. එහෙම නැත්නම් දේවාලයේ බාරකරු විදිහට පෙරහැරේ යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ අලියතුන් දන් දෙන වෙලාවක්, නොමිලේ පන්සලේ හාමුදුරන්ට පෙරහැරට දෙන වෙලාවක්. එවැනි කටයුතු වලට සහභාගී වෙන අවස්ථාවක් බව මතක තබා ගන්න. විශේෂයෙන් බිරිඳගේ ඥාතීන් ලං වෙන කාලවකවානවා. ඇයි? තමන්ට පෙර පින පරිසම් දෙන අවස්ථාවක්. ඔන්න පෙර පින පරිසම් දෙනකොට ඥාතීන් හිතනවා මෙයාගෙන් වැඩක් කරගන්න පුළුවන් කියලා. තමන් ළඟට ලං වෙනවා. ඒ වගේම භක්තිය කියන එක හිතේ හොඳට තියෙන කෙනෙක්. තමයි භක්තියෙන් වැඩේ කරන්නේ. බාගඩේ වැඩේ කරන්නේ නැහැ. බොහෝ වෙලාවට දැඩි විශ්වාසයකින් භක්තිය හිතේ තියාගෙන කරන කින සීල කටයුතු ඊටාම සුපිරි විදිහට කරන කෙනෙක් බව පෙන්눔 කරනවා. මතක තබා ගන්න කලව ප්‍රදේශයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. වෘෂභ ලග්නිමියන්ට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලමු මිථුන ලග්නිමියන්ට මේ සිකුරු මාරුව කොහොමද බලපාන්නේ කියලා. මේ සිකුරු මාරුව වෙන වෙලාවේ මිථුන ලග්නිමියන්ගේ රාශි චක්‍රයේ මෙන්න මේ විතර ග්‍රහයෝ තැන්පත් වෙලා ඉන්නවා. 6 වෙනි කොටුවේ බුධ ඉන්නවා සම මට්ටමේ. එතන ඉන්නවා මිත්‍ර රවි සුවක්ෂේෂ කුජ සමග. එතන ඉන්නවා උච්ච කේතුත්. ඒ වගේම 8 වෙනි කොටුවේ ඉන්නවා සිකුරු මිත්‍රව. සනි සුවක්ෂේෂ්ත්‍රව. 9 වෙනි කොටුවේ ඉන්නවා නෙප්චූන් සඳු ගුරු සම මට්ටමින්. ඒ වගේම 10 වෙනි කොටුවේ යුරේනස් ඉන්නවා මූටව. ඒ වගේම 11 වෙනි කොටුවේ උච්ච රාහු තැන්පත් වෙලා ඉන්නවා. මෙහෙම රාශි චක්‍රයේ මේ ග්‍රහයෝ තැන්පත් වෙලා ඉන්න වෙලාවක 8 වෙනි කොටුවට තමයි සිකුරු පැමිණලා තියෙන්නේ. 8 වෙනි කොටුවට සිකුරු පැමිණීම යම් තාක් දුරට හොඳ වුණත් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. සමහර වෙලට වයසක කෙනෙක් නම් එයාගේ මරණය වැగిරින දෙයකින් සිද්ධ වෙන්නේ. බොහෝ වෙලාවට ජලය පිළිබඳ ප්‍රශ්නකින් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. එතන සඳුත් හිටියොත් එයාගේ උත්පත්ති කේන්දරයේදී ජලාශයක ගිලීමෙන් මැරෙන්නේ. ඒ නිසා මේ කාලය තුල ගඟේ මූදේ නාන්න යෑම තහනම්. ඒ වගේම මතක තබා ගන්න භයානක දේවල් කරන්න යන තහනම්. මරණය පිළිබඳ ප්‍රශ්න පෙන්වුම් කරනවා. ආයුෂ අඩුකමක් පෙන්වුම් කරනවා. මේ කාලය තුල දරුවෙක් ඉපදුනොත් එහෙම සමහර වෙලාවට ප්‍රශ්න ගැටු වලට ලක් වෙනවා. කපල කොටලා ගන්න වෙන්නේ දරුවව එළියට. වෛද්‍යවරයාට ලොකු වෙහසක් දරන්න වෙනවා. වෛද්‍යවරයාගේ අතේ ආයුධ තියාගෙන තමයි දරුවව එළියට ගන්න වෙන්නේ. දරුවව පණ ගන්නවන්න පාරවල් දෙකක් තුනක් ගහන්න වෙයි වෛද්‍යවරයාට. සමහර වෙලාවට දරුවා බී කරන්න කියලා සූතිකාගාරයේ කරන්ට් එක නැති වෙයි. නැත්තම් නිවැරදි වෙලාවට වෛද්‍යවරයාට එන්න බැරි වෙයි. ඔය වගේ අරුබුදකාරී තත්ත්වයන් වලට ලක් වෙන වෙලාවක තමයි මේ ග්‍රහ පීඨියම තියෙන්නේ. ඒ වගේම සිත් කරදර ඇති කරන කාලවක වනවා. තමන්ට ලෙඩ දුක් පිළිබඳ, සෙම ධාතුව පිළිබඳ ප්‍රශ්න උස්සන් වෙන කාලවක වනවා. ඒක හොඳ කරගන්න බෑ. බය ඇති වෙනවා, බිය ඇති වෙනවා. ඇයි? ලෝකේ රටේ යන මේ විසිබිජ තත්ත්වයත් එක්ක අනේ මට ඒක හැදුනාද කියලා හිතනවා. හැබැයි එහෙම හැදෙන්නේ නැහැ. බය වෙනවා. බය වෙන නිසාම වෛද්‍යවරු පස්සේ දුවන් යනවා. අනවශ්‍ය විදිහේ ප්‍රචාරයක් ලැබනවා. බොහෝ වෙලාවට පස්සේ කියනවා නෑ එහෙම ලෙඩක් නෑ කියලා. ඒතකොට හිතනවා මං කලබල වුණා වැඩි කියලා. ඒ වගේම සිත් කරදර ඇති කරනවා. මොකද්ද සිත් කරදර ඇති කරන්නේ? තමන්ගේ ළඟම අයට යම් කරදර ප්‍රශ්න සිද්ධ වුණා ඒ අය බලන්න යන්න වෙනවා. අනේ ඔපරේෂන් එකක් කරලා තමන්ගේ ආච්චි සීයා මාමා බාප්පා ගෙදරට ඇවිල්ලා ගෙනල්ලා ගිහින් බලන්න ඕන. එතකොට කියන ඒගොල්ලෝ බලන්න ඉන්න එපා. මට මේ පොසිටිව් වෙලා හිටියේ මම මේ පරීක්ෂණයක් කළා තාම රිපෝට් එක ආවේ නැහැ ඔයා එන්න එපා කියලා. අනේ වැට ළඟට ගිහිල්ලා දෙන දේවල් දීලා එනවා. එතකොට තමන්ට දුකක් හිතෙනවා. ඒ සම්බන්ධයෙන් තමන්ව හදා වඩාගත්ත ආච්චි සීයා මාමා බාප්පා නැන්ද වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම මතක තබා ගන්න ධනෙ ලැබෙනවා.
කොහෙන් හරි ධනෙ ලැබෙනවා. වස්තුව ලැබෙනවා. ඒ ප්‍රශ්නේ විසඳගන්න මොන හරි ක්‍රමවේදයකින් මිල මුදල් ලැබිලා ජීවිතේ කරදරකාරී දේවල් වලින් වැළකෙනවා. පිරිමියෙක් නම් විවාහ වෙන කාන්තාවකින් අනිවාර්යෙන් ධනෙ ලැබෙනවා. බොහෝලට දෑවැද්ද ෂුවර්ම තමයි. එයාට ඒ දෑවැද්ද අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලැබිලා ඒ දෑවැද්ද හොඳ විදිහට පරිහරණය කරන අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ දෑවැද්දට මොන හරි අඩු වෙන කරදරයක් සිද්ධ වෙනවා. ඒ වගේම බිරිඳක් නම් විවාහ වෙන්නේ කාන්තාවක් නම් විවාහ වෙන්නේ ස්වාම පුරුෂයාට ධනෙ තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න වාසනාව තියෙනවා. එහෙම ධනෙ තියෙන කෙනෙක් එක්ක විවාහ වෙලා බොහෝ වෙලාවට ධනෙ හීන වෙන කතන්දර ඒ පැත්තෙනුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කනගාටුව පිළිබඳ ප්‍රශ්න අහන්න ලැබෙනවා. මොකද්ද මේ කනගාටුව? බොහෝ වෙලාවට අනේ මගේ යාළුවගේ දරුවා නැති වෙලා. අනේ මගේ යාළුවගේ දරුවා ලෙඩ වෙලා. අනේ මුළු පවුලටම පොසිටිව් වෙලා. එහෙම නැත්තම් යම් කරදරයකටපත් වෙලා. ඉතින් තමන් මොකද කරන්න ඕන? හිත මිත්‍රා වෙනුවෙන් කාලය වැය කරන්න සිද්ධ වෙලා. ඒ කනගාටුව දුක් විඳින්න ඇති වෙනවා. ඒ වගේම අලාභානිය ඇති වෙන්න පුළුවන්. මොනවද අලාභානිය ඇති වෙන්නේ? ඔන්න තමන් වාහනයක් ගේනවා. ගෙනාපු වාහනේ මගදී මොන හරි කෑල්ලක් පිච්චිලා කියනවා. තමන් මොකද කරන්නේ? ඒක ගන්න යන රුපියල් 2000ක් අතේ තියාගෙන. කඩේ මුදලාලි කියනවා 5200යි. ඔයෝ හැරෙනවා. යනන් තමන්ගේ මුද්ද ගලවනවා. උගස් පොලට ගිහිල්ලා මුද්ද උගස් තියනවා. මුද්ද උගස් තියලා සල්ලි ටික අරන් කෑල්ල අරන් එනවා. කෑල්ල අරන් ඇවිල්ලා බාසුන් යන දෙනවා හයි කරන්න. යනවා ගෙදර. නෝනානෝ කෝ මුද්ද කියලා. උගස් තිබ්බා කියනවා. ඔන්න බැනුම්. ඔන්න වගේ සිත් කනගාටු අලාභානි ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන විශේෂයෙන් කටක ලග්න හිමියන්ට මුත්‍රාශයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට මුත්‍රා සමග ලේ පිටවීමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වහම සැලකිලිමත් විය යුතුයි. කාන්තාවක් නම් සමහර විට මුත්‍රා සමග තමන්ගේ ශක්තිය පිට වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට මුත්‍රාශයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි බලමු කටක ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. කටක ලග්න හිමියන්ට සිකුරු මාරුව බලපාන වෙලාවේදී මෙන්න මේ විදියට ග්‍රහ චක්‍රයේ පිහිටලා තිනවා. තත්කාල කේන්ද්‍රයේ පිහිටලා තිනවා. පස්වෙනි කොටුවේ රවි ඉන්නවා මිත්‍රව. කුජ ඉන්නවා සුවක්ෂේත්‍රව. කේතු ඉන්නවා උච්චව. ඒ වගේම බුධ ඉන්නවා සම මට්ටමේ. හත්වෙනි කොටුවේ ඉන්නවා සිකුරු මිත්‍රව. සනි සුවක්ෂේත්‍රව ඉන්නවා. අටවෙනි කොටුවේ නැප්චූන් සඳු ගුරු තුන්දෙනාම එකම බල මට්ටමින් ඉන්නවා. ඒ වගේම 10 වෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. 11 වෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. මෙහෙම ඉන්න අතරතුරේදී කටක ලග්න හිමියන්ට 7 වෙනි කොටුවට සිකුරු මාරු වෙනවා. ඔන්න දැන් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. විවාහයක් හොඳ විවාහයක් බලාපොරොත්තුෙන් හිටියන ඔන්න වෙනවා. විවාහ වයසේ හිටපු කෙනෙක් නම් බොහෝ වෙලාවට තමන් කැමති කෙනා ලැබෙන වෙලාවක්. සමහර වෙලාවට වචනයක් දී ගන්න බැරුව හිටියනම් අහන්න බැරුව හිටියනම් ඔන්න සුදුසු අවස්ථාවක්. ගිහිල්ලා අහනවා ඔයා මොකද කියන්නේ? මම ඔයාට කැමති. අන්න එහෙම අහන්න සුදුසු අවස්ථාව. ආයි දෙකක් නැහැ. ආරයා කියනවා මම ඔයාට කැමති. ඔයා හිතුව දේ හරි. මමත් හිතුවේ මේ ඔයා කියනකම් බල හිටියේ. පරක්කු වැඩිනේ මේ වැඩේ කියලා එහෙම කතාවුත් කියන්න පුළුවන්. ඒ වගේම මතක තබා ගන්න විවාහය කියන මාතෘකාව સિદ્ધ කරගන්න හොඳ අවස්ථාවක්. ඔන්න නීතියෙන් පොඩි ලිහිලක් ලැබෙනවා. ඔන්න Tamanට වැඩි සෙනඟ සහභාගී කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම 50ක් තිබිච්ච දේ 100ක් කළා 150ක් එන්න පුළුවන්. බය නැතුව අත තියන්න. කිසිම බාධාවක් එන්නේ නැහැ. විවාහ කටයුතු හොඳ නැකත් වලට කරගන්න සුසු අවස්ථාවක් එදිලා තියෙනවා. ඒ වගේම සමාදානයේ පිළිබඳ යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට තමන් කරන කින දේවල් යහපත් තත්ත්වයට පරිවර්තන වෙනවා. බිරිඳත් එක්ක රණ්ඩු වෙලා හිටියනම් ඔන්න සහයෝගයෙන් කටයුතු කරන කාලවක ඕන. සමහර වෙලාවට බිරිඳ තරහ වෙලා තමන්ගේ නැන්දමයේ ගෙදර ඉන්නවනම් ඔන්න බලන්න යන සුසු කාලයක්. ගිහිල්ලා එයාට ඇඳුමක් එක්ක යම් කිසි දෙයක් ආරාධනා කළොත් එයාත් එක්ක යන්න එනවා. ඒක අනිවාර්යයි. ඒ වගේම බොහෝ වෙලාවට තමන්ගේ ළඟම හිත මිත්‍රයන් අසල්වැසියන් සමාජීය සම්බන්ධතා පවත්වපු පුද්ගලයන් එක්ක මොනවාරි ගැටලුවක් තිබුණා ඔන්න එයාගෙන් සමාව ගන්න සුසු කාලයක්. එහෙම නැත්නම් එයාව හම්බ වෙලා හිනාවක් දාන්න සුසු කාලයක්. හැබැයි මේ හිනාවත් එක්ක ගොඩක් දේවල් වාසිදායී දේවල් සිද්ධ වෙන බව මතක තබා ගන්න. විශේෂයෙන් තමන් කරන කින දේවල් අනිත් අයත් එක්ක එකතු වෙලා කරන කින දේවල් ඊටම සාර්ථක වෙනවා. කීප දෙනෙක් එක කරපු වැඩවලින් උපරිම ඵල ප්‍රයෝජන ලබනවා. ලාභ ලබනවා.
සමහර විට අවුල් ව්‍යාපාරයක් කරන ඒ අවුල් ව්‍යාපාරයට සම්බන්ධ සීළු දෙනාගේ වාසනාව විශ්වමත් වෙන කාලවකවානුව. ඒ වගේම තමන් කොන්ත්‍රාත් වැඩ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ කොන්ත්‍රාත් කටයුතු වලට උපරිම මිලක් ලැබෙන කාලවකවානුව. සමහර වෙලාවට ඒ මිල තමන්ට සාධාරණ මිලක් වෙනවා. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වන අයදුම් කළ ඒ කොන්ත්‍රාත් වටිනාකම ලැබෙනවාමයි. ඒ වගේම තමන් ඒ බලාපොරොත්තුෙන් හිටියනම් කොන්ත්‍රාත්තුවක් කළ මුදලක් බලාපොරොත්තුෙන් ඒ රජයෙන් ඔන්න පණිවිඩයක් එනවා මෙච්චර මුදලක් වෙන් කරලා තිනවා ඒ චෙක් පත ඇවිල්ලා ලබා ගන්න කියලා. ඔන්න සතුරු ගෙන දෙන ආරංචියක් එක්ක ඒ කටයුත්තට සම්බන්ධ වෙනවා. මොනවා හරි නඩුහබ ප්‍රශ්න මොනවා හරි කරදරකාරී ප්‍රශ්න තිබුණා නම් කලක් ගත වෙච්ච ප්‍රශ්න තිබුණා නම් අමනාප වෙච්ච ප්‍රශ්න තිබුණා නම් විසඳ ගන්න සුදුසු කාලයක්. තමන් යනකොට හොඳට ඇඳලා කරලා පිරිසිදු වෙලා යන්න. එයා ළඟට ගිහිල්ලා තමන්ගේ කාරණාව කියන්න. ප්‍රශ්නේ ඉස්ස සිද්ධ වෙනවා. එහෙම නැත්තම් මොනවා හරි වෙන්වීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. යම්සි වන්දි මුදලක් ගෙවන්න තිබුණා නම් ඒ වන්දි මුදල අනිත් පාර්ශ්වයෙන් කියන ඕනේ නැහැ කියලා. ඒම අවස්ථාවක්. එහෙම නැත්තම් ඒගොල්ලෝ කියනවා හරි අපි මේක විසඳගමු නඩුව ඕනේ නැහැ. අපි දෙන්න කතා කරලා විසඳගමු. එහෙම සමතයකටපත් වෙන අවස්ථාවක්. ඒ වගේම නීතියෙන් බොහෝ සහන සැලසෙනවා. තමන්ගේ කටයුතු කරගෙන යන්න නීතියෙන් බාධා තිබුණා නම් ඒවා ලිහිල් වෙනවා. සමහර වෙලාවට නීති උපදෙස් ලැබෙනවා. සමහර වෙලාවට තමන්ට නීතියෙන් තහනමක් තිබුණා නම් ඒක නැති කරගන්න ඉවත් කරගන්න සුසු කාලයක්. මොනවා හරි වරන්ට් එකක් තිබුණා නම් ඔන්න නීතිඥ මාර්ගයෙන් ඉදිරිපත් වෙලා ඒකට සමාවිල්ලලා ඒ කතන්දරේ අවම කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම තවදුරටත් සතුරුන්ගෙන් තිබිච්ච කරදර දුර වෙන කාලවකවානුව. ඒ සතුරු කරදර තුරන් වෙලා යනවා. සමහර වෙලාවට සතුරු තමන්ගේ ගම්පලාත් වෙනස් කරලා යනවා. තමන්ට සතුරුකම් කරපු මිනිස්සු සේ ස්ථාන වලින් මාරුවක් හදාගෙන යනවා. එක්ක රජයෙන් එයාව වෙන තනතුරකට පත් කරලා කියලා ආරංචියක් ලැබෙනවා. එහෙම නැත්නම් එයා විසින් මාරුවක් ඉල්ලාගෙන ගිහිල්ලා කියලා ආරංචියක් ලැබෙනවා. තමන්ට සතුරුකම් කරපු අය ඔන්න ඉවත් වෙලා තමන්ගේ වටපිටාව හොඳට හදාගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමන් කරපු ගනුදෙනු පිළිබඳ යහපත් තත්ත්වයකට පරිවර්තන වෙනවා. සමහර විට ගෙවා ගන්න බැරි ලෝන් එකක් තිබුණා එක ලියුමක් දෙන්න තියෙන්නේ ඒකට කල් දෙනවා. පොලිය අඩු කරනවා. එවැනි chance එකක් ලැබෙන අවස්ථාවක්. බය නැතුව ගිහිල්ලා කතා කරන්න. ඒ වගේම තමන් ගත් ණය මුදල ගෙවා ගන්න බැරි නම් ඒ ණය මුදල තවත් අවුරුදු දෙකකට කල් දාලා ඒක වෙනත් විදිහට පරිවර්තනය කරලා දෙන්න කිව්වනම් ඔන්න ලැබෙනවා. තමන් උගස් දීපු මොනවා හරි වටිනාගෙන වස්තුවක් තියෙනවා ඒ වස්තුව බේර ගන්න බැරි නම් ඒකට තව මුදලක් ගන්න ඕන නම් වර්තමාන වටිනාකම කියලා තව මුදලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට පුළුවන් ඒක බේර ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට හොඳ මහජන සම්බන්ධතා ඇති වෙන අවස්ථාවක් පෙන්වු කරනවා. තමන්ට යම් උත්සවයකට යන්න සිද්ධ වෙනවා. හැබැයි ආරාධනාවක් නැතුව යන්නේ. ගිහිල්ලා හිටගෙන ඉන්නකොට අඬ ගහලා පුටුවක් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන් මගුලකට තුරාවකට සහභාගී වෙනවා. ගිහිල්ලා නොසුතු විදි උත්සව සභාව මෙහෙවන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් කොටහළු මගුල් ගේකට ගිහිල්ලා ඒ කොටහළ මගුල් ගෙදර සමහර වෙලාවට කතාවක් පවත්වන්න හම්බ වෙනවා. නොසුතු විදිහේ පිළිගැනීමක් ඇති වෙනවා. ඒ වගේම තම බිරිඳ එහෙම නැත්නම් ස්වාමිපුරුෂයාගේ සහයෝගය වැඩිපුර ලැබෙන කාලවකවානුව. එයා සමහර වෙලාවට තමාගෙන හොයන ප්‍රමාණය වැඩි කරනවා ඒ කාලය. තමන්ට අසනීපයක් කරදරයක් ඇති වෙලා තිබුණා නම් ඔන්න එක්කන් ගිහිල්ලා ලේ පරීක්ෂණයක් කරලා බෙහෙත් අරන් දෙනවා. තමන්ගෙන සොයා බලන කාලවකවානුව. නැත්නම් හොඳ වෛද්‍යරෙක් හොයාගෙන ගිහිල්ලා ලෙඩේ සූපපත් කරගන්න අවස්ථාව සලසා දෙනවා. දෙන්නට දෙන්න හොයලා බලන කාලවකවානුව. විශේෂයෙන් ගිවිසුම් කටයුතු වලින් හොඳ ප්‍රතිචාර ලැබෙන කාලවකවානුව. තමන් මොනවා හරි ගිවිසුමක් ගහලා තිබුණා නම් යම්කිසි පාර්ශවයක් එක්ක ඒක අතිතාම සතුරුදායක දෙයක්. ඔන්න නළුවෙක් නම් නිලියෙක් නම් යම්කිසි අධ්‍යක්ෂකවරයෙක් එක්ක මොනවා හරි ගිවිසුමක් ගෙවුවන ඒ ගිවිසුමේ ප්‍රතිඵල ලැබෙන කාලවකවානුව. එහෙම නැත්නම් බොහෝ වෙලාවට වැඩිපුර ආරාධනා ලැබෙන කාලවකවානුව. ගිවිසුම්ගත ආරාධනා ලැබෙනවා. සමහර වෙලාවට තමන් මොනවා හරි ගීතයක් පටිගත කරලා ඒක ප්‍රචාරණය කරන්න යම් සමාගමකට බාර දෙන්න ගිවිසුමක් ගත කරන්න සුදුසු කාලයක්. බය නැතු යන්න අතිසාර්ථකයි. විශේෂයෙන් තරඟ වලට සහභාගී වෙන පුද්ගලයන්ට ඊටාම් සුබ කාලයක්. බොහෝ වෙලාවට තමන් කරන සූදු කටයුතු වලින් මුදල් ලැබෙනවා. මෙන්න මෙවැනි දෙයක් වෙන්නේ. තමන් මොනවා හරි නොදන්නා සූදුකට යනවා. දක්ෂ හිතමිත්‍රයෙක් මාර්ගෙන් ඒ සූදුවෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දන්නේ නැතුව යාළුවට වඩා ලොකු දිනුමක් ලබනවා. එහෙම කාලවකවානුව. ඒ වගේම මතක තියාගන්න තමන්ට තුනිටි අමාරු ඇති වෙන්න පුළුවන් කාලවකවානුව.
වකුගඩු වල ආබාධ ඇති වෙන්න කාලවකවානුව. මේ වකුගඩු වල යම් ප්‍රශ්න ගල් වගේ දේවල් මතුවෙන්න පුළුවන් කාලවකවානුව. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු කාලවකවානුවක් බව මතක තබා ගන්න. කටක ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි දැන් බලමු සිකුරු මාරුව සිංහ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. මේ සිකුරු 6 වෙනි කොටුවටයි පැමිණෙන්නේ. 6 වෙනි කොටුවට පැමිණි වෙලාවේ මේ විදිහට තමයි ග්‍රහ ගෝචරය පවතින්නේ. 4 වෙනි කොටුවේ රවි ඉන්නවා මිත්‍රව උච්ච කුජත් එක්ක. ඒ වගේම සුවක්ෂේත්‍ර කුජත් එක්ක. උච්ච කේතුත් ඒ ස්ථානයේ ඉන්නවා. සම මට්ටමින් ඉන්න බුදත් ඉන්නවා. 6 වෙනි කොටුවේ ඉන්නවා මිත්‍ර සිකුරු සුවක්ෂේත්‍ර සනිත් සමග. 7 වෙනි කොටුවේ ඉන්නවා නෙප්චූන් සඳු ගුරු තුන්දෙනාම සම මට්ටමින්. ඒ වගේම 9 වෙනි කොටුවේ ඉන්නවා යුරේනස් මූටව. ඒ වගේම 10 වෙනි කොටුවේ ඉන්නවා රාහු උච්චව. එහෙම ඉද්දී සිංහ ලග්න හිමියන්ගේ 6 වෙනි කොටුවට සිකුරු පැමිණීම ඊටාම සුබ තත්ත්වයක් බවත් පෙන්වුම් කරනවා. විශේෂයෙන් මොනවා හරි කල් පවතින රෝගයක් තිබුණා සූපත් කරගන්න වාසනාව සැලසෙන අවස්ථාවක්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් හොඳ වෛද්‍යවරු ලැබෙන කාලවකවානුව. ඒ වගේම හොඳ බෙහෙත් ලැබෙන කාලවකවානුව. තමන් වෙනත් ප්‍රශ්නයක් ගැන කතා කර කර ඉන්න කෙනෙක් එක්ක. තමන්ගේ ලෙඩ දුක් ගැන අහනවා, සැප පහසුව ගැන අහනවා, සුව දුක් අහනවා. තමන් කියන අමාරුව. ඒතර කියන මගේ නෝනටත් තියෙන ඔය අමාරුවමනේ. මම මේ අහවල ළඟට ගියානේ, බෙහෙත් ගත්තානේ. ඔන්න සුභාරංචියක් දෙනවා. අන්න යනවා තමන් ඒ වෛද්‍ය ළඟට. අනේ අවුරුදු ගාණක් දුක් විඳපු ලෙඩේ පොඩ්ඩක් ඔන්න සුව අතර හැරෙනවා. දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ගියන් පස්සේ සම්පූර්ණ සුවය ලබන්න වාසනාව සැලසෙනවා. ඒ වගේම තමන්ට හොඳ වැඩකරුවෝ හිමි වෙන කාලවකවානුව. සමහර වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට දුර පළාතකින් සේවකයෝ දෙන්නේ තුන් දෙනෙක් ලැබෙනවා. නැවතිලා වැඩ කරනවා. පඩිය දෙන්න ඕනේ නැහැ. පඩිය ළඟ තියාගෙන අන්තිමට යනකොටයි දෙන්න ඕන. අන්න ඒ වගේ වාසි සැලසෙන අවස්ථාවක්. එහෙම නැත්නම් තමන් යනවා වෙනත් වැඩකට දුර ගමනක්. යනකොට තමන්ට ළඟට ඇවිල්ලා අහනවා මහත්තයා මට වැඩක් නැද්ද මොකුත් කරන්න කියලා. ඒතොර ඒ වාහනේම නග්ගගෙන තමන්ගේ වැඩවලට එක්කන් ඉන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. හැබැයි ඒ වෙනි සේවකයෝ හම්බුනොත් හොඳට ඒගොල්ලන්ගේ පුද්ගලිකත්වය සොයලා ඒගොල්ලන්ගේ පදිංචිය තහවුරු කරගත යුතු බව මතක තබා ගන්න. විශේෂයෙන් බර වැඩ සම්බන්ධයෙන් කරන කටයුතු වලින් ඊටාම ඵල ප්‍රයෝජන ලැබෙන අවස්ථාවක් සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියෝ බොහෝ වෙලාවට සිංහ ලෙයියාවෙන් කටයුතු කරන්නේ. බොහෝ ආඩම්බරකාරී තත්ත්වකින් කටයුතු කරන්නේ. එහෙම කරන්න ගියලා සමහර වෙලාවට යම් ශරීර ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පහන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ආහාර පහන ගැනීමේදී බොහෝ වෙලාවට හොයන්න බලන්නේ නැහැ. සමහර වෙලාවට එක දිගටම බඩවැරේක වෙන්න වෙයි. එහෙම නැත්නම් තමන්ගේ මල පද්ධතියේ යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මතක තබා ගන්න වහම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීර්ණ පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා විස බීජයක් ගිහිලා. ඒ වගේම හොඳ සනීප ආරක්ෂාවක් ලැබෙන කාලවකවානුව. රෝහල්ගත වෙලා ඉන්න සියලු දෙනාට ඔන්න සමහර අය ගෙනල්ලා කෑම බීම දන් දෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට රෝහල්ගත වෙලා ඉන්න ලෙඩුන්ට අනිත් අයගේ උදව් උපකාර ලැබෙන කාලවකවානුව. ඊටාම යහපත් තත්ත්වෙන් තමන්ගේ ළඟම ඥාතින් ඇවිල්ලා බලලා යන්න කාලවකවානුව. ඒ වගේම ඇඳුම් පැළඳුම් ලැබෙන කාලවකවානුව. මේ ඇඳුම් වලින් තමන් අනිත් අයට නොමිලේ ලැබිලා ඒව නොමිලේ දන් දෙන්න යන අවස්ථාවක්. මොකද එකම දේ දෙන්නේ ගෙනත් දෙනවා. තමන්ට එකක් තියාගෙන අනිත් එක සහෝදරෙට එතන තමන්ගේ ඥාතියෙට එහෙම දෙන කෙනෙක් බව පෙන්눔 කරනවා. හැබැයි තිරිසන් සතුන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන්. මේ තිරිසන් සතුන් ගෙදර ඇතු කරනවා ප්‍රේසන් ඉන්න ඕන. ඒ ඇයට බෙහෙත් ඒත් වෙලාවට විදලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ගැටලුකාරී තත්ත්වයක්. සතෙක්ගේ විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වැරදි ලෙඩ දුක් පිළිබඳව ආරංචි ලැබෙන්න පුළුවන්. වැරදි බෙහෙත් ඒත් පාවිච්චි කරනවා. ලොකු අරුබුදයකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මව්පියන් සහෝදරීන් ලං වෙන කාලවකවානුව. හැබැයි ලං වුණා වගේම ඒ අයට අවලාද කරන කාලවකවානුව. ඒ අයගෙන් ප්‍රශ්න ගැටලු අහන්න සිද්ධ වෙන කාලවකවානුව. ඔන්න දෙමෝපියෝ ටිකක් තමන්ගේ නැති බැරිකම් සහ ඌමනාවන් පිළිබඳව දැනුවත් කරන කාලවකවානුව. ඒ වගේම සහෝදරයන්ගෙන් ටිකක් දොසුත් අහන්න වෙනවා. ඒ අය කියන්නේ මොකද්ද? අපි ගැන බැලුවේ නැහැ. අපි ගැන හොයලා බැලුවේ නැහැ. වෙනි කතන්දර කියන්න පුළුවන්. හැබැයි සිංහ ලග්න හිමියන් ඔය හැම දෙයකම මූණ දෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන ලෙඩ දුක් පිළිබඳ කතන්දර වලදී ප්‍රවේශම් ඉන්න ඕන. ඒ විශේෂයෙන්ම ශාරීරියේ සම්බරතාවයේ මිදිලා ලෙඩ දුක් පිළිබඳ අරුබුද ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන.
එක දිගට නිදි මරන්න සුදුසු කාලයක් නොවන බවත් මතක තබා ගන්න. සිංහ ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි දැන් බලමු කන්‍යා ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. කන්‍යා ලග්න හිමියන්ට මේ සිකුරු මාරු වෙන්නේ 5 වෙනි කොටුවට. එවැනි අවස්ථාවක ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහට තියෙන්නේ. 3 වෙනි කොටුවේ මිත්‍ර විදියට රවි ඉන්නවා. කේතු උච්චවේ ඉන්නවා. කුජ වක් ශේස්ත්‍රවේ ඉන්නවා. ඒ වගේම මේකේ පරීක්ෂා කිරීමේදී බුධ ඉන්නවා 3 වෙනි කොටුවේ සම මට්ටමින්. ඒ වගේම සිකුරු මිත්‍රව ඉන්න අතරතුරේදී සනි ශුවක් ශේස්ත්‍රව 5 වෙනි කොටුවේ ඉන්නවා. 6 වෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු තුන් දෙනාම සම මට්ටමින් ඉන්නවා. 8 වෙනි කොටුවේ යුරේනස් මූටවේ ඉන්නවා. රහව් උච්චවේ ඉන්නවා. මෙහෙම ග්‍රහ පීඨීමක් තියෙන වෙලාවක කන්‍යා රාශියට සිකුරු පැමිණිලා අමුතු දේවල් කරනවා. ඒ වගේම දරු සම්පත් නැති අයට දරුවෝ ලැබෙන කාලවකවානවා. අනිවාර්යෙන් දුවෙක් වෙන්න පුළුවන් ඒ උපදින දරුවා. ලස්සන දුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවාගේ පිනට අම්මා තාත්තට රට යන්න වාසනාව ලැබෙන බව පෙන්눔 කරනවා. එවැනි දරු සම්පතක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ දුවෙක් ඉපදුනා නම් ඒ දුව හැඩ වැඩ ඇති ලස්සන දරුවෙක් වෙනවා ලොකු නාම. එයාගේ හැඩ වැඩකම කොහොමද කිව්වොත් අමුතු පෙනුමක් ඇති නිලියක් වගේ ලස්සන කෙනෙක් වෙනවා. ඒ වගේම ආදරය විශේෂයෙන් ලැබෙන කාලවකවානුව. ආදරය, දයාව, කරුණාව කියන මාතෘකාව හොඳ විදියට පෙන්눔 කරන කාලවකවානුව. ජීවිතයේ තමන්ගේ ළඟම අය ආදරය කරනවා තමන්ට වැඩිපුර. තමන් බොහෝ වෙලාවට පුංචි දරුවෙක් නම් එයාට තමන්ගේ සීයා ඔන්න බයිසිකලයක් අරන් එනවා. ආච්චි නම් සෙල්ලම් බඩුවක් අරන් එනවා. ළඟම ඥාතියෙක් නම් තමන්ට වටිනා කියන දෙයක් අරගෙන එනවා. ඒ වගේ මතක තබා ගන්න බොහෝ වෙලාවට තරුණෙක් නම් තමන්ට යම් වාහනයක් උමනා වෙලා තිබුණනම් තමන්ට උපන් දිනේට වාහනයක් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම කාමුක හැඟීම් වැඩිපුර ඇති වෙන කාලවකවානුව. විශේෂයෙන්ම තරුණ පක්ෂයේ විස්ප්‍රවේශම් ඉන්නවා. මේ කාමුක හැඟීම් නිසා විනෝද වෙන්න ගිහිල්ලා සමහර වෙලට තමන්ට අවනම්බු සිද්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ ලස්සන නැති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට සමාජගත රෝග වලින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කෙනෙක්. ඒ වගේම තමන් කරන කටයුතු වලින් උපරිම ලාභ ප්‍රයෝජන ලබනවා. මේ ලාභ ප්‍රයෝජන ලැබලා පිටරට යන්න වාසනාව ලැබෙනවා. බොහෝ වෙලාවට තමන් ඉගෙනගත්ත දේක යම් සහතිකයකින් යම් පිටරටකට යන්න වාසනාව සැලසෙන අවස්ථාවක් බව පෙන්눔 කරනවා. අනිවාර්යෙන් තමන්ට හිතනවා තමන්ගේ ඉගෙනගත්ත දේෙන් ඔන්න දැන් උපරිම ඵල ප්‍රයෝජන ලැබෙනවා. ඒ වගේම රාගික සම්බන්ධකම් පිළිබඳ ප්‍රශ්න පවතිනවා. වැරදි ඈත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගිහිල්ලා බොහෝ වෙලාවට ඇඟ රිදෙන්න බුටි කන්න පුළුවන්. එවැනි දේවල් වලින් මග හරින්න ඕන සුදුසු කාලයක් බව මතක තබා ගන්න. තමන් දන්න කීන එව නැත්තම් තමන්ගේ හිතවත් ඈත් එක්ක එවැනි සම්බන්ධකම් එවැනි යෝජනා කරන්න ගිහිල්ලා ලැජ්ජාපාසී දින්න පුළුවන්. ඒ වගේම බොහෝ වෙලාවට නැටුමට සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවනම් එයාට වැඩිපුර වැඩ එන කාලවකවානවා. ඔන්න එයා ගැන කතා කරනවා. එයාගේ නම ගැන කතා කරනවා. බොහෝ වෙලාවට එයාට වැඩක් වෙනවා. එයාව ඒ නැටුමේ සම්බන්ධයෙන් සංගීතයට හරියන්න එයා අධ්‍යක්ෂණය කරන්න එයාට ආරාධනා කරනවා. ඒ වගේම සංගීතඥයෙක් නම් ඔන්න නිර්මාණ ශක්තිය හොඳට පිහිටනවා. සමහරලාට එයාට අමුතු අදහස් වෙන අවස්ථාවක්. සමහරලාට එයාගේ අදහස් එයා ලිඛිතව ඉදිරිපත් කළා. එයා ප්‍රසිද්ධ වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම කලාවට සම්බන්ධ කෙනෙක් නම් උසස් සම්මාන වලට පාත්‍ර වෙනවා. එහෙම නැත්නම් තමන් බොහෝ වෙලාවට ප්‍රබල ප්‍රසිද්ධියක් දරන චරිතයක් වෙනවා. ඒ වගේම ඉගෙනීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉහළ මට්ටමින් ලැබෙනවා. සමන් ඉගෙන ගන්නා දෙයකින් කරන දෙයකින් ඉහළ ප්‍රතිඵල ලැබෙන බව පෙන්눔 කරනවා. ඒ ඉගෙනගත්ත දේ මතු අනාගතයේ ආයෝජනයක් වෙනවා. සමහර වෙලාවට ඒ දේ කවදාරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙන තමන් ලස්සනට අඳින්න පළඳින්න උත්සාහ කරන කාලවකවානවා. ඒකට මුදල් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම ඒකට පරිසරයේ ගොඩනැගෙන අවස්ථාවක්. ඒ වගේම ක්‍රීඩා වලින් අති ප්‍රබල ප්‍රසිද්ධියක් ලබන කෙනෙක්. තමන් බොහෝ වෙලාවට ක්‍රීඩාවක් කළා නම් ඒ ක්‍රීඩාවෙන් දියුණුවක් ලබන කෙනෙක් බව පෙන්눔 කරනවා. කලක් තිස්සේ පුහුණු වෙච්ච ක්‍රීඩාවට ලොකු ආරාධනාවක් ලැබෙනවා ජාත්‍යන්තර මට්ටමේ වැඩකට ඉදිරිපත් වෙන්න කියලා. එක්ක ජාතික මට්ටමේ වැඩකට ඉදිරිපත් වෙන්න කියලා. එහෙම නැත්නම් ඒකේ පුහුණු කණු තනතුරු ලැබෙනවා. ඒ වගේම තමන්ගේ පාසල් ජීවිතය පිළිබඳ යහපත් දේවල් සිදුවෙන බවත් පෙන්눔 කරනවා. ඊටාම යහපත්. හැබැයි බුද පීඩිතව ඉන්නේ. එහෙම හිටියත් මේ தත්ත්වය සමහර අයට හොඳ විදිහට බලපාන බවත් පෙන්눔 කරනවා. ඒ වගේම සූදුව වගේ දේවල් වලින්
ධනය රැස් කරගන්න පුළුවන්. කලක් තිස්සේ තමන් පෙරදි හිටියා නම් ඔන්න පෙරදිච්ච ඒවත් එක්ක පොලියත් එක්ක හම්බ කරන කාලවකවානවා. ඊටාම සුබ කාලවකවානවා. හැබැයි ඒ වගේම මතක තබා ගන්න ඕන හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට බොහෝ වෙලාවට පපුව ප්‍රදේශයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු කාලවකවානවා. කන්‍යා ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි දැන් බලමු සිකුරු මාරුව තුලා ලග්න හිමියන්ට තුලා රාශියට කොහොමද බලපාන්නේ කියලා. සිකුරු මාරුව සිද්ධ වෙන්නේ තුලා රාශියේ 4 වෙනි කොටුවට සිකුරු පැමිණෙන්නේ. එහෙම පැමිණෙන වෙලාවට මේ තත්කාල ග්‍රහ පීඨින් මෙන්න මේ විදිහට පිහිටලා තියෙන්නේ. දෙවෙනි කොටුවේ රවි ඉන්නවා මිත්‍රව. කුජ සුවක්ෂේත්‍රව ඉන්නවා. කේතු උච්චව ඉන්නවා. බුධ සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම සිකුරු මිත්‍රව ශනි සුවක්ෂේත්‍රව 4 වෙනි කොටුවේ ඉන්නවා. 5 වෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු තුන්දෙනාම සම මට්ටමින් ඉන්නවා. 7 වෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. 8 වෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. එහෙම ඉන්න අතරතුරේදී තුලා ලග්න හිමියන්ට මෙන්න මෙවැනි දේවල් සිද්ධ වෙනවා. මතක තියාගන්න ඥාති මිත්‍රාදීන්ගේ හොඳ හිත ලැබෙනවා. ඒ අය බොහෝ වෙලාවට Tamanට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. සමහරට ඥාති හිත මිත්‍රාදීන් මෙන්න මෙහෙම වැඩ කරනවා. Tamanගේ ලෙහා ගන්න බැරි වෙච්ච තිබුණු මොන හරි ගැටලුවකට උදව් උපකාර කරනවා. නැත්තම් තොරතුරක් ලබා දෙනවා. එහෙම නැත්නම් Tamanට වෙච්ච අවාසියක් පිළිබඳව මෙන්න අහවලාගෙන් මේක විසඳ ගන්න පුළුවන් කියලා තොරතුරක් ලබා දෙන කාලවකවාන. විශේෂයෙන් මව්පියන්ගෙන් පිය උරුමය ලැබෙන කාලවකවානෝ. සමහර වෙලාවට තමන්ගේ දේපල වස්තුව පිළිබඳ හොඳ ආරංචි ලැබෙනවා. ඔන්න කියනවා මේ ඉඩමත් ඔයාට දුන්නා, අර කඩෙත් ඔයා ගන්න, අර ව්‍යාපාරෙත් ඔයා කරන්න. ඔන්න ඔවැනි ආරංචි දෙමව්පියෝ දෙනවා. එතකොට තමන්ට ටික කාර්යබහුල ජීවිතයක් ගත කරන්න වෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් ඔන්න බිරිඳගේ උදව් උපකාර ගන්න වෙනවා. එහෙම නැත්නම් සේවකයෝ වැඩි කරන්න වෙනවා. ඒ වගේම සමහරවිට තමන්ගේ සහෝදරයෙක් රට ඇත්තරලා යනවා. ඒකත් තමන්ට බාර දෙනවා. ඒකේ ලාභ විතරක් එයාට දෙන්න කියන කොටසක්. අන්න එවැනි යෝජනා එනවා. නමුත් අතාරින්නේ අනිවාර්යෙන් කරලා ඒක හොඳ තත්යකට ගේනවා. ඒ වගේම දේපල ප්‍රශ්න තිබුණා නම් ඒව හොඳ විදිහට විසඳ ගන්න පුළුවන් හොඳ අවස්ථාව. ඒකට හේතුව තමන්ගේ ඥාතීන් බන්දු වර්ගයත් එක්ක, දෙමව්පියොත් එක්ක, සහෝදරයොත් එක්ක මතකෙටමත් තිබුණා නම් දේපල සම්බන්ධයෙන් ඔන්න උදව්පකාර ලැබෙනවා. ඉහෙලින්ම ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද? ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ සම්බන්ධයෙන් අපි ලැජ්ජාපාස කරගන්න ඕනේ. අපි මේක සාමකාමී විසඳගමු. ඔයා හිතන විදිහට මේක විසඳ ගන්න අපි කතා කරමු. අන්න එහෙම අදහස් කියනවා. ඒ වගේම ගෘහ ජීවිතේ වාසනාවන්ත වෙනවා. තමන්ගේ ප්‍රශ්න ලිහ වෙනකොට, තමන්ගේ ප්‍රශ්න අඩු වෙනකොට, තමන්ගේ බිරිඳ සතුටින් ඉන්නවා. ඉතින් වෙන්ද දාපු සද්ද බද්ද බිරිඳගේ අඩු වෙනවා. අන්න සතුටින් ජීවිතය ගත කරනවා. ඒතොර දරුවොත් බලනවා අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා. ඔන්න දරුවන්ගේ වැඩ කටයුතු හොඳ විදිහට සිද්ධ වෙනවා. ඒ අනුව ගෘහ ජීවිතේ සාර්ථක වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන්ගේ අන්තිම ජීවිතය පිළිබඳ මෙන්න මේ විදිහට හිතනවා. වැඩිහිටියෙක් නම් බොහෝ වෙලාවට තමන් නිදහස් වෙන්න ඕන. හැම දෙයකින්ම මේ කරදර වලින් නිදහස් වෙන්න ඕන. මේව දරුවන්ට පවරන්න ඕන. ඔන්න ලොකු දරුවට අඬ ගහලා කියන පුතේ ඔයා හිටින් නම් මේ ව්‍යාපාරය පටන් ගන්න. මට පොඩි විවේකයක් ඕන. ඔයා දැන් ඔයාගේ ව්‍යාපාරය කළා වගේ මේකත් බලන්න පොඩ්ඩක් කියලා එයාට වැඩක් පවරනවා. ඒ අතරතුරේදී බොහෝ වෙලාවට තමන්ගේ පියාට ඒ අවස්ථාව ලබා දෙන අතරතුරේදී පියාව දඹදිව වන්දනාව යවන්න, එහෙම නැත්නම් වෙනත් මොන හරි වන්දනා ගමනක් යන්න, නැත්නම් ආගමික උත්සවයකට සහභාගී කරන්න උත්සාහ කරන කාලවකවානවා. හැබැයි මේ කාලේ තරම් සුදුසු කාලවකවානවා නෙමෙයි. ඒ වගේම භූමි ලාභ ලැබෙන කාලවකවානවා. තමන්ගේ මොන හරි හේතුවක් නිසා භූමිය බලාපොරොත්තු වුණා නම් ඒ භූමිය ලැබෙනවා. හැබැයි වගාව සම්බන්ධයෙන් කටයුත්ත සම්බන්ධයෙන් භූමියක් බලාපොරොත්තු වුණා ඒ භූමිය ලබා ගන්න සුදුසු කාලයක්. වගාව සාර්ථක කරගන්න සුදුසු කාලයක්. වගාව අත්හරින කාලයේදී Tamanට භූමියක් ලැබිලා වගා කළොත් ඒකින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කාලවකවාන. ඒ වගේම මතක තබා ගන්න මේ සිකුරු කියන ග්‍රහය විශේෂයෙන් තුලා ලග්න කාර්යයන්ට මෙන්න මෙහෙම දෙයක් කරනවා. නීතියේ පිළිසරණ ලබා දෙනවා. බොහෝ වෙලාවට Tamanගේ ජන්ම භූමියේ සම්බන්ධයෙන් මොනවාරි වැරදි අදහසක් ජාත්‍යන්තරයට ගිහිලා තිබුණා නම් ඒ වැරදි අදහස නිවැරදි කරගන්න ඒ නිලධාරියා තුලා ලග්න කාර්යයක් නම් ඔන්න සුදුසු අවස්ථාවක්. බය නැතුව ජාත්‍යන්තරයට නිවැරදි පණිවිඩයක් එවන්න. ඒක ජාත්‍යන්තරේ පිළිඅරගෙන රටට යම් තත්ත්වයක් උදා කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමන්ගේ අවට ඉන්න අයගෙන් වැඩිපුර උදව් උපකාර ලැබෙන කාලවකවානවා. ඒ වගේම ඒ අය බොහෝ වෙලාවට තමන්ට හිතූ පරිදි ඒ වැඩේ ඉෂ්ට සිද්ධ කරගන්න උදව් දෙනවා. මිල මුදල් වලින් නොවුනත් මහන්සියෙන් හරි උදව් දෙන කෙනෙක් බවත් පෙන්වුම් කරනවා.
ඔන්න හොඳ යාන වාහනයක් මිලදී ගන්න කාලවක වුණා. ලොකු වාහනයක්. අනිත් අයගේ ඇස්සරන වාහනයක්. තමන් වාහනේ නැගලා යනකොට වටේ ඉන්න හැමෝම බලන වාහනයක් මිලදී ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් තමන්ට කායික සැප ලැබෙනවා. තමන්ගේ සැප පහසුව පිළිබඳව හොඳට හිතන කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. විශේෂයෙන් තමන්ගේ බන්දු වර්ගය ඥාතීන් අසල්වැසියන් වැඩිපුර කාලයක් යොමු කරන බවක් මතක තබා ගන්න. ජීර්ණ ශක්තිය පිළිබඳ, බඩේ අමාරු පිළිබඳ, ආමාශයගත රෝග පිළිබඳව අනිවාර්යෙන් තුලා ලග්න කාර්යය සැලකිලිමත් විය යුතුයි. තුලා ලග්න අයට සුබ අනාගතයක්. අපි දැන් බලමු වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. සිකුරු වෘශ්චික ලග්න හිමියන්ගේ තුන්වෙනි කොටුවට පැමිණෙන්නේ. එහෙම පැමිණෙන අවස්ථාවේදී ග්‍රහ පීඨීම මෙන්න මේ විදිහටයි තියෙන්නේ. පළවෙනි කොටුවේ බුධ සම මට්ටමින් ඉන්නවා. එතන රවි මිත්‍රව, කුජ සුවක්ෂේත්‍රව, කේතු උච්චව ඉන්නවා. ඒ වගේම තුන්වෙනි කොටුවේ සිකුරු මිත්‍රව ඉන්න අතරතුරේදී එතන සනිත් ඉන්නවා සුවක්ෂේත්‍රව. ඒ වගේම හතරවෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම හයවෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. හත්වෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. එහෙම ඉන්න අතරතුරේදී වෘශ්චික ලග්න හිමියන්ට මෙවැනි දේවල් සිකුරුගේ බලපෑම ඇති වෙනවා. විශේෂයෙන් සහෝදරයන්ගේ හොඳ හිත දිනා ගන්නා කෙනෙක්, සහෝදරයන්ට උදව් උපකාර කරන කෙනෙක්, පවුලේ වැඩිමලා නම් ඔන්න අයියා අක්කා කියාගෙන පොඩි අය එනවා. ඇවිල්ලා උදව් උපකාර ඉල්ලනවා. එක්ක රැකියාවක් හොයලා දෙන්න කියයි. එහෙම නැත්නම් කියයි අධ්‍යාපන කටයුතු උදව් කරන්න කියයි. විවාහ කටයුතුට උපදෙස් ඉල්ලයි. ඔන්න වගේ දේවල් ඉල්ලගෙන ඉන්න කාලවක වුණා. හැබැයි Taman දෙසරක් හිතන්නේ ඒ උදව් කරනවා. ඒ වගේම හොඳ ගමන් බිමන් යන අවස්ථාවක් ලැබෙනවා. Tamanගේ යාළුවන්ගෙන් ඔන්න ඇවිල්ලා ආර්දනා ලැබෙන මගුල් ගෙවල් ගැන කියනවා. මේ දවස්වල මගුල් ගෙවල් ආර්දනා අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම මතක තබා ගන්න උත්සව කටයුතු වලට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. Tamanගේ පොකට් එකට පොඩ්ඩක් තට්ටු වෙනවා. පොකට් මනි හීන වෙන අවස්ථාව. හැබැයි ඒවට නොගින් බෑ යන්න ඕන කියලා බිරිඳත් එක්ක වචන පොඩ්ඩක් එහා මෙහා කරන යන කෙනෙක්. හැබැයි ඒවට තනියෙන් යන්න උත්සාහ කරන්නේ. හේතුව මොකද්ද? විනෝද වෙන්න බලාගෙන. බිරිඳ කියනවා නෑ මමත් එනවා මමත් ඇවිල්ලා මේකට සහභාගී වෙනවා කියනවා. බිරිඳ බලෙන් ඉල්ලෙනවා. යන්න තමන්ගේ සතුට පොඩ්ඩක් කියනවා. හැංගි හොරා උත්සව සභාවට ගිහිල්ලා උත්සව ශාලාවට ගිහිල්ලා මගුලට ගිහිල්ලා නරක දේවල් පාවිච්චි කරනවා. ඒ වගේම ලී කිවිලි සම්බන්ධ ඊටම යහපත් තත්ත්වයක් පෙන්වන්න කරනවා. ලී කිවිලි සම්බන්ධයෙන් හොඳ විදියට හැමදේම සිද්ධ වෙනවා. තමන්ගේ බොහෝ වෙලාවට ලියුමක් ඉදිරිපත් කරලා තිබුණා නම් බැංකුවකට එහෙම නැත්නම් මොනවාරි රාජ්‍ය ආයතනයකට ඔන්න උත්තරයක් ලැබෙනවා. ඒ වැඩේ කරලා තින්නේ ඇවිල්ලා අරගෙන යන්න කියලා. මොනවාරි බලපත්‍රයක් කිල්ලුවා නම් ඒ බලපත්‍රයේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ වගේම ඉගෙනීමට හොඳ තත්ත්වයක්. උසස් අධ්‍යාපනයට වරම් ලබන්න බලාපොරොත්තු වෙන ඒ වරම අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වෙනත පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න වරම් ලැබෙනවා. හැබැයි ඒක ඔන්ලයින් එකෙන් තමයි කරන්නේ. ඒ වගේම කල්පනා ශක්තිය හොඳට තියෙනවා. මේ කල්පනා ශක්තිය හොඳට තියෙන නිසා තමන්ගේ කටයුතු ඉතාම සාර්ථක කරගන්නා කෙනෙක්. ඒකට දක්ෂකම් බලපානවා. තමන්ගේ දක්ෂකම් පෙන්නලා තමයි මේ වැඩේ හොඳ විදිහට කරගන්නේ. ඒ වගේම ළඟම ඥාතීන් තමන්ට බොහෝ වෙලාවට උදව් උපකාර කරන්නේ කොහොමද? තමන්ගේ බලපරාක්‍රමයේ වික්‍රමය ගැන හිතලා. එහෙම නැත්නම් තමන්ගේ හැකියාවන් ගැන හිතලා. ඒ වගේම අසල්වැසියන් තමන්ට ධෛර්යය දෙනවා. අසල්වැසියන් ඒ වැඩේට ඌමනාව ඇති කරනවා. ඒ වගේම තමන්ගේ වික්‍රමයෙන් ඒ කටයුතු කරනවා. සමහරවිට පාරක තාර දාගන්න තියෙනවා, පාරක කොන්ක්‍රීට් දාගන්න තියෙනවා. තමන්ව මූලිකත්වයේ කරන අසල්වැසියෝ ඒ කටයුතු සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම පොත්පත්වල කටයුතු ඉතාම සාර්ථක වෙනවා. ඒ පොත්පත්වල කටයුතු ප්‍රබල විදියට හොඳ විදියට සිද්ධ වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. පොත්පත්වල නියෝජනය කරන ග්‍රහ කොටුවේ තමයි මේ සිකුරු කියන ග්‍රහය සැරිසරන්නේ. සිකුරු එහෙම සැරිසරලා මොනවද ඇති කරන්නේ? බොහෝ වෙලාවට පොතේ අලිවිය පිළිබඳ වාර්තාවක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ පොත පිළිබඳව සමහර අය හොඳ කියනවා. එහෙම නැත්නම් තමන් ලියපු ලියකියවල වල යම් හොඳ සාර්ථකත්වයක් පණිවිඩයක් ලැබෙන බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් වෘශ්චික රාශිය මියන්ට සුබ අනාගතයක් වගේම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි බලමු ධනු රාශියට සිකුරු මාරුව කොහොමද වෙන්නේ කියලා. මේ සිකුරු මාරුව ධනු රාශියේ දෙවෙනි කොටුවටයි එන්නේ. මෙහෙම සිද්ධ වෙන වෙලාවේ මෙන්න මේ විදිහටයි ග්‍රහ චක්‍රය ධනු ලග්නෙට පවතින්නේ. දෙවෙනි කොටුවේ සිකුරු මිත්‍රව ඉන්නවා. ශනි සුවක්ෂේත්‍රව ඉන්නවා. ඒ වගේම තුන්වෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු සම මට්ටමින් ඉන්නවා. පස්වෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. ඒ වගේම හයවෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. 12 වෙනි කොටුවේ බුධ සම මට්ටමින් ඉන්න අතරතුරේදී මිත්‍ර රවි සුවක්ෂේස කුජ උච්ච කේතු සමග ඉන්නවා. ඒ අතරතුරේදී දෙවෙනි කොටුවේ
හොඳ විදියට සිකුරු ධනු ලග්නකාරයන්ට බලපානවා. එහෙම බලපානකොට මෙන්න මෙවැනි දේවල් සිද්ධ වෙනවා. එයාට හොඳ ධනයක් ලැබෙනවා. ඒ ධනෙ හොඳ විදියට පරිහරණය කරන්නත් වාසනාව ලැබෙනවා. ඒ ධනෙ කිසි අඩුපාඩුවක් නැහැ. ධනෙ ලැබුණයි කියලා වේදම් වෙන්න හේතු කාරණා සිද්ධ වෙන්නේ නැහැ. ඒක තැම්පත් කරගන්නත් පුළුවන්. වැඩි දියුණු කරගන්නත් පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මිල මුදල් සම්බන්ධයෙන් ඊටාම යහපත් තත්ත්වයක් පෙන්වන්න කරනවා. මේ මිල මුදල් බොහෝ වෙලාවට තමන්ගේ ව්‍යාපාර වලින් ලැබෙනවා. හොඳ විදිහට ලැබෙනවා. එක්ක රැකියා කටයුතුලින් හොඳ විදිහට ලැබෙනවා. කලක් යටපත් වෙලා තිබිච්ච මිල මුදල් ඔන්න ඉස්මතු වෙන අවස්ථාවක්. ඒව ලැබෙන අවස්ථාවක්. අඩුම ගානේ ලෝන් එකක් ණයක් ඉල්ලලා තිබුණා. ඔන්න පණිවිඩයක් එනවා. ඒක පාස් වෙලා තියෙන්නේ. ඇවිල්ලා ගන්න කියලා පණිවිඩයක් එනවා. එහෙම අවස්ථාවක්. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට මතක තබා ගන්න ලෞකික සැප සම්පත් උපරිම ලැබෙනවා. ගෙවල් දොරවල් යහන වාහන වතු පිටි වස්තු ධනෙ හොඳට ලැබෙන කාලවක වුණා. ඒව හොඳට පරිහරණය කරන කෙනෙක්. හැබැයි පොඩ්ඩක් ලෝභකම එනවා. ඒ ලෝභකම ආවට වීදම් කරන්න ඕන තැනදී අත දිගහැරලා වීදම් කරන කෙනෙකු බවත් පෙන්눔 කරනවා. විශේෂයෙන් ධනලාභ ලැබෙනවා. බය නැතුව ලොතරැයියක් මිලදී ගන්න. එහෙම නැත්නම් ලොතරැයි වර්ග කීපයක් මිලදී ගන්න. අනිවාර්යෙන් ධනලාභයක් අත ළඟ තියෙන බව මතක තබා ගන්න. ඒ ධනලාභයෙන් ගොඩාක් දේවල් විසඳ ගන්නවා. හැබැයි කොහොමද? අපි හිතමු කෝටියක් ලැබුණොත් ඒ කෝටිය අරගෙන එනකොට කිලෝමීටර් දෙකක් එනකොට සීළු ප්‍රශ්න විසඳා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒකට හේතුව අහවල් වැඩේ මං කරනවා කියලා ඒකට ගණන් හදාගෙන ඉන්නේ. ඒ වගේම හොඳ කතා විලාසයක් තියෙන කෙනෙක්. ඒ කතා විලාසය හොඳ විදිහට තියෙන නිසා ඒක අනිත් අය පිළිගන්නවා. සත්‍ය කතා කරන්නේ, ඇත්ත කතා කරන්නේ. බොරුවට ඉඩක් තියන්නේ නැතුව විනිවිද පේන විදිහට කතා කරලා තමන්ගේ වැඩේ කරගන්න කෙනෙක්. පවතින தත්ත්වය හරියටම කියනවා. එතකොට අනිත් අය හොයලා බලනවා. කතාව ඇත්ත වැඩේ කරලා දෙනවා. ඒ වගේම ප්‍රබල දියුණුවක් ලබනවා. මේ දියුණුව ධනය ලැබෙන නිසා නාස්ති කරන්නේ. මේ දියුණුවට හේතුවක් ඇති කරගන්නවා. මේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙම නැත්නම් කරගෙන ආපු ව්‍යාපාරයට තවත් දෙයක් එකතු කරනවා. ඒක එකතු කරලා ඒක අමුතු විදිහට පරිවර්තනය කරලා ලොකු ප්‍රචාරයක් දීලා ලොකු දියුණුවක් ලබන්න උත්සාහ කරනවා. ඒ වගේම පෞල් ජීවිතය යහපත් වෙනවා. තමන්ගේ ධනය ලැබිච්ච නිසා බිරිඳ පිළිබඳ, දරුවෝ පිළිබඳ, අම්මා තාත්තා පිළිබඳ හොයන කාලේ වැඩි වෙනවා. ඒ නිසා ඒ අයගේ හොඳ හිතකම ලැබෙන නිසා පෞල් ජීවිතය යහපත් වෙනවා. ඒ වගේම තමන් කරන කින දේවල් වල ඊටාම යහපත් තත්ත්වයක් පෙන්වන්න කරනවා. විශේෂයෙන් ගනුදෙනු හොඳ විදිහට සිද්ධ වෙනවා. යම්සි කෙනෙක්ගේ මුදලක් ඉල්ලුවා නම් ඒක ලැබෙනවා. හැබැයි යම්සි කෙනෙක්ට මොන හරි උදව් උපකාරයක් කරනවා නම් ඒක ඒ විදිහට කරන්න පුළුවන් හැකියාවකුත් ලැබෙනවා. හැබැයි පොලියට දෙන කෙනෙක් නම් බය නැතුව පොලියට දෙන්න. ඒක මතු ආරක්ෂාවට යම්සි දෙයක් තියාගෙන දෙන්න ඉතාම සාර්ථක වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන් කරපු දේවල් පිළිබඳ විශේෂයෙන් ජලය ආශ්‍රිත දේවල් වලින් යම් පරීක්ෂණයක් කළා නම් ඒක ප්‍රබල විදියට ප්‍රචාරය වෙනවා. එහෙම නැත්නම් ඒ ගැන ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. මොනවා හරි රසායනික විද්‍යාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා නම් ඔන්න හොඳ ප්‍රතිඵලයක් ලැබෙන කෙනෙක් බව පෙන්눔 කරනවා මේ ධනු ලග්න කාර්යය. එයා ධනු ලග්න කාර්යයක් නම් එයාගේ පරීක්ෂණ බලය ඊටාම සාර්ථක වෙලා ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පවා යනවා. විශේෂයෙන් මතක තබා ගන්න මූණ ආරක්ෂා කරගන්න ඕන. හදිසි වැටීමකට ලක් වෙලා මාක්කයක් හිටින්න පුළුවන් මූණේ. කල්පවතින මාක් එකක්. ඒ නිසා තමන් කටයුතු කිරීමේදී බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. ධනු ලග්න කාර්යයන්ට සුබ අනාගතයක්. අපි බලමු දැන් මකර ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. මකර ලග්න හිමියන්ගේ එකේ කොටුවට තමයි මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ. එහෙම වෙච්ච වෙලාවක මෙන්න මෙහෙම තමයි තත්කාල කේන්ද්‍රේ පිළිලා තියෙන්නේ. එකේ සිකුරෝ ඉන්නවා මිත්‍රව. ශනි සුවක් ක්ෂේත්‍රව ඉන්නවා. දෙකේ නෙප්චූන් සඳු ගුරු සම මට්ටමින් ඉන්නවා. හතරේ යුරේනස් මූටව ඉන්නවා. ඒ වගේම රහව් උච්චව ඉන්නවා. ඒ වගේම 11 වෙනි කොටුවේ බුධ රවි ඉන්නවා. කියන්නේ කුජ සුවක් ක්ෂේත්‍රව ඉන්නවා. කේතු උච්චව ඉන්නවා. හැබැයි රවි ඉන්නේ මිත්‍රව. ඒ වගේම බුධ ඉන්නවා සම මට්ටමින් මේ 11 වෙනි කොටුවේ. එහෙම ඉද්දෙtti මේ විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. අපි බලමු දැන් කොහොමද කියලා මකර ලග්න හිමියන්ට සිදුවන දේ. හැබැයි මේ කාලය තුල දරුවෙක් ඉපදෙනවා නම් මේ ග්‍රහ පීඨියම තියෙන වෙලාවක මතක තබා ගන්න හොඳ පෙනුමැති කෙනෙක්, හොඳ ලස්සන කෙනෙක්. හැබැයි එයා කලාවට සම්බන්ධ කෙනෙක්. අනිවාර්යෙන් කලාව සම්බන්ධයෙන් සංගීතය කළොත් විශාරද කෙනෙක් වෙනවම තමයි. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ විශාරද විභාගෙත් පාත් වෙනවා. ඒ වගේම එයා පඬිතියෙක් වෙනවා. බොහෝ වෙලාවට එයා ඉගෙනගෙන කවදා හරි බොහෝ වෙලාවට කතිකාචාර්යවරයෙක් වෙයි. එහෙම නැත්නම් මහාචාර්යවරයෙක් වෙනවා. ඒ වගේම මේ කේන්ද්‍රය තුල මේ කියන ග්‍රහ චක්‍රය තුල මකර ලග්නකාරයෙක් ඉපදුනොත් එහෙම ඊටාම ධනයෝග පෙන්눔 කරන කාලවකවානවා.
විශේෂයෙන් දෙවෙනි කොටුවේ සඳු ගුරු ඉඳීම ඊටම යහපත්. ඒක රණහංස යෝගයේ මහා ගජකේසරි යෝගයත් එක්ක පෙන්눔 කරන කොටුවක් බව පෙන්눔 කරනවා. ඒකෙන් විශේෂයෙන්ම කාටත් ඔළුව නමන්න කැමති නැති 아무තු බල සම්පන්න කෙනෙක් උපදින බව පෙන්눔 කරනවා. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ පුද්ගලික తত্ত্বය ඊටම යහපත් වෙනවා. ඒ කියන්නේ එයා වෙන්ද වගේ නෙමෙයි 아무තු විදියට හිතන පතන කෙනෙක්. බොහෝ වෙලාවට තමන්ගේ සෙරප්පු දෙක දාන්නේ තමන්ගේ සර්මේ පාටට. එහෙම නැත්නම් කලිසමේ බෙල්ට් එක ගැලපෙන්නේ බොහෝ වෙලාවට සමත්තු කුට්ටුමේ මේස් දෙකට. ඒ විදිහට හිතන කෙනෙක් පෑනක් දැම්මනම් සාක්කුවට තමන්ගේ කිට් එකට ගැලපෙන විදිහට දාන්නේ. ඒ වෙන 아무තු පුද්ගලික තත්ත්වයක් පෙන්눔 කරනවා. එයාගේ විශේෂයෙන් ස්වභාවික පීඨීම් පිළිබඳ යහපත් තත්ත්වයක්. ලස්සන පෙනුමැති කෙනෙක් වෙනවා. හැමේ වර්ණයේ පවා වෙනස් වෙනවා. පිරිසුදුකමින් ඉන්නා කෙනෙක්. ලස්සනට හැඩවැඩ විදිහට අඳින කෙනෙක්. කොණ්ඩේ හොඳට පේරන කෙනෙක්. ඒ වගේම 아무තු හැදියාවකින් ඉන්නා කෙනෙක්. ඒ කියන්නේ හිතන පතන දේ ඊටාම සෞම්‍ය විදිහට හිතන කෙනෙක් බව පෙන්눔 කරනවා. ඒ නිසා ප්‍රශ්න ගැටලු අවම විදිහට විසඳ ගන්න පුළුවන් හැදියාවක් තියෙන පෙනුමක් පෙන්눔 කරනවා. ඒ වගේම එයාගේ බාහිර පෙනුම අමුතුම පෙනුමක්. ඒ කියන්නේ කරුණාබර පෙනුමක්. ඒ වගේම එයා ඊටාම පිරිසුදු පෙනුමක් තියෙන්නේ. එයාගේ රෞද්‍ර ගතිය පේන්නේ නැහැ. එයා hina වෙච්ච ගමන් ඉන්නේ. අනිත් අය මෙයාගේ දිහා බලන ප්‍රමාණය වැඩි. ඒ වගේම බොහෝ වෙලාවට තමන් කාන්තාවක් නම් ඔන්න දුන රූපලාවන්‍ය පිටිපස්සේ ගිහිල්ලා තමන්ගේ රූපේ ලස්සන කරගන්න හදනවා. මූණට මේකප් එකක් දාන්න හදනවා. එහෙම නැත්නම් කොණ්ඩේ හැඩවැඩ කරන්න හදනවා. එක්ක වර්ණ ගන්නන්න හදනවා. පිරිමියෙන් නම් යනවා පච්චයක් කොටා ගන්න. ඔන්න ලස්සන පච්චයක් කොටලා හැමෝටම පේන්න අත්කොට ටී-ෂර්ට් එකක් හැදගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම යනකොට ගෑනු ළමයි දෙසරක් තුන්සරක් හැරිලා බලනවා. මෙයා තවදුරටත් එක පුම්බල පෙන්වන්න බලනවා. එහෙම හැකියාවක් තියෙන අවස්ථාවක් බව පෙන්눔 කරනවා. පුදුම ගතිගුණ තියෙන්නේ. සමහර වෙලාවට මේ ගතිගුණත් එක්ක අනිත් අය පොඩ්ඩක් රැවටෙනවා මෙයාට. මෙයාගේ පෙරහැර පිළිබඳ බලන් ඉන්නවා. සමහර වෙලාවට ටික දවසක් ගියට පස්සේ දන්නවා මෙයා රංගපෑවා කියලා. හොඳ නළු නිලියෙක් නම් හොන්න සුපිරි කාලයක්. Tamanට ජීවිතයේ හොඳ විදිහට ඒ දුන්න චරිතය රංගපාන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට Tamanගේ කටයුතු හොඳ විදිහට කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන් අවස්ථාවක් බව මතක තබා ගන්න. ඒ වගේම සාමාන්‍ය වාසනාවක් තියෙන කෙනෙක් මේ වෙලාවේ. මොකද සිකුරු ඉන්න තැන දිහා බැලුවම තමන්ගේ වාසනාව ඉස්මතු වෙන අවස්ථාවක්. අනිත් අයගේ තියෙන නරක දේවල් යටපත් වෙනවා. අනිත් ග්‍රහයන්ගේ තියෙන නරක බලපෑම යටපත් වෙනවා. සිකුරු ඉස්මතු වෙලා තමන්ට වාසනාව ඉස්මතු කරලා දෙනවා. මේ කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අනිවාර්යෙන් හිතා ගන්න ඕන මකර ලග්න හිමියන්. මකර ලග්න හිමියන්ට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි බලමු කුම්භ ලග්න හිමියන්ට මේ සිකුරු මාරුව කොහොමද වෙන්නේ කියලා. කුම්භ ලග්න හිමියන්ගේ 12 වෙනි කොටුවටයි මේ සිකුරු මාරු වෙන්නේ. ඒ වගේම සිකුරු ඒ විදිහට මාරු වෙනකොට තත්කාල කේන්ද්‍රයේ මේ විදිහට පිටලා තියෙනවා. එකේ නෙප්චූන් සඳු ගුරු ඉන්නවා. සම මට්ටමින් ඉන්නේ. තුනේ යුරේනස් ඉන්නවා මූටව. හතරවෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. 10 වෙනි කොටුවේ බුධ සම මට්ටමින් ඉන්න අතරතුරදී රවි මිත්‍රව ඉන්නවා. කුජ සුවක්ෂේත්‍රව ඉන්නවා. කේතු උච්චව ඉන්නවා. ඒ වගේම 12 වෙනි කොටුවේ සිකුරු මිත්‍රව ඉන්නවා. ශනි සුවක්ෂේත්‍රව ඉන්නවා. ඉන්න අතරතුරේදී මෙන්න මෙවැනි දේවල් බලපානවා කුම්භ ලග්න හිමියන්ට. විශේෂයෙන් වියදම් පැත්ත වැඩි වෙනවා. හේතුව තමන් ඇඳුම් වලට අනවශ්‍ය වියදම් දරනවා. කාන්තාවක් නම් තමන්ගේ ලස්සන විනින් අමුතු වියදම් දරන කෙනෙක්. සෙරප්පු කුට්ටමක් ගන්න ගියත් ගන්න බොහෝ වෙලාවට අමුතු විදිහේ සෙරප්පු කුට්ටමක්. ඒක ලොකු මුදලක්. ලොකු වැයක් දරනවා. හැබැයි ඒක දවස් 3 දාන්නේ කැඩෙනවා. ඔන්න තව එකක් ගන්නවා. අන්න ඒ වගේ වියදම් පැත්ත අමුතු විදිහට වැඩි වෙන බව පෙන්눔 කරනවා. රහස් කුමන්ත්‍රණ ඇති වෙන කාලවකවානවා. මේ රහස් කුමන්ත්‍රණ නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. තමන් ගැන බොහෝ වෙලාවට වැරදි තොරතුරු ප්‍රචාරය වෙනවා. තමන්ගේ තත්ත්වය හීන වෙනවා. සමහරලාට මෙන්න මෙහෙම දෙයක් කියයි. අන්න අහවලාට උසුළු විසුළු කරා. මෙයාගේ වයසට මේ වැඩි. මෙයා නරක කෙනෙක්. හැබැයි වැඩේට යම් අවලාදයක් සිද්ධ වුණා කියලා මතක තබා ගන්න. ඒකට හේතුව තවත් කෙනෙක් මේකට පෝර දානවා. උල්පන්දම් දෙනවා. ගින්දර දානවා. පෙට්‍රල් දානවා. අන්න ඒකට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ ළඟම ඉන්න හිත මිත්‍රයෝ තමයි තමන්ගේ චරිතය ඝාතනය කරන්නේ. ඒ වගේම අමුතු දුක් හරදර ඇති වෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට තමන් හොර රහස කෙනෙක්ට උදව් කළා නම් ඔන්න ගෙදරට එළි වෙනවා. අන්න කවුරුහරි කෙනෙක් ඒ කේලම කියනවා මෙන්න මෙයා මෙහාට අහවල් උදව්ව කළා කියලා. ඔන්න බිරිඳ නම් රණ්ඩු කරනවා. ස්වාම පුරුෂයා නම් තරහ වෙනවා. එවැනි ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම වංචා ප්‍රයෝග වලට ලක් වෙනවා. මොකද කරන්නේ? තමන් බොහෝ වෙලාවට හිත මිත්‍රෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා
තමාටත් කොටස් මුදලක් දාන්න කියනවා. තමන් බය නැතුව දාන කොටස් මුදල. දැම්ම වගේ නෙමෙයි. කොටසක් නැහැ මුදලක් නැහැ. අන්තිමට ප්‍රොජෙක්ට් ලක් වෙනවා. පස්සේ හොල බැලුවම මිනිහ රට ගිහිල්ලා කියනවා. ඔන්න ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ නීතිමය ප්‍රශ්න නීතිමය උදව් ඉල්ලගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් දඬුවම් ලැබෙන කාලවකවානෝ මොනවද කරන්නේ? තමන් දන්නේ නැතුව අමුතු විදියට අමුතු දේවල් පාවිච්චි කරලා උත්සවයකට ගිහිල්ලා එනවා වාහනයක් පදවගෙන. ඇවිල්ලා වැරදි පැත්තෙන් දානවා. තමගේ අතේ වැරද්ද. අනිත් වාහනේ චප්ප වෙනවා. අන්න එයාට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. වන්දි ගෙවන්න බැරුණොත් එහෙම බොහෝ වෙලාවට නීතිමය ගැටලුවට ලක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට Tamanට අඩුපාඩුකම් ඇති වෙන තමන්ගේ හිත මිත්‍රයන්ගෙන්. මොනවද අඩුපාඩු? තමන් ඒ මිත්‍රව විශ්වාස කරලා කටයුතු කරන්න යනවා. මොන තමන්ට මොන හරි දෙයක් දෙනවා මිත්‍රෝ. තමන් ලෙඩ වෙනවා. සමාජයට ඒක ද්වේෂ සහගතව කරන්නේ. පැරණි තරහක් එතින්දින් පටන් ගන්න හදනවා. ඒ පැරණි තරහක් නිසා තමන්ට අකටයුත්තක් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි දේවල් වලින් ප්‍රවේශම් වෙන බව මතක තබා ගන්න. ඒ වගේම තමන්ට තෑගි භෝග පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරලාට තමන් උත්සවයකට ගිහිල්ලා අත දිගැල්ලක් සල්ලි දෙනවා. රුපියල් 10000ක් 15000ක් ඇන්ලොක් කරේ දාලා දෙනවා. හැබැයි තමන් ඉන්නේ පයින් ඊට පස්සේ. පයින් එනකොට දකින්න මිත්‍රයෙක් මොකද මේ කියලා. හැබැයි මේ මිත්‍රය අහනවා ඇයි පයින් කියලා. ඒකට බොරුවක් කියනවා. හැබැයි මේ බොරුව කියලා ඉදිරියට එනවා. එනකොට තමන්ගේ බිරිඳ දකින්නවා තමන් පයින් එනවා. බිරිඳ මේ ගැන හොයනවා. බැලුවම අත දිගහැරලා ලොක්කමට සල්ලි දීලා පයින් බඩ ගන්නවා කියලා බැන එන්නේ. හැබැයි බිරිඳත් දාගෙන ඉන්නේ නැහැ. බිරිඳත් ඉන්නේ වාහනයක තමයි. බිරිඳ අහක බලාගෙන ඇවිල්ලා ඒ ගැන දොස් කියන අවස්ථාවක් පෙන්눔 කරනවා. ඒ වගේම මතක තබා ගන්න ආරෝග්‍ය ශාලාවල් පෙන්න වෙලාවක්, රෝහල් පෙන්න වෙලාවක් වැරදි දේවල් පාවිච්චි කරන්න යන්න එපා. සමහරට වැරදි දේවල් පාවිච්චි කරන්න ගිහිල්ලා රෝහලක නතර වෙන්නේ. එහෙම නැත්නම් හදිසි අනුතර කරදරයක් සිද්ධ වෙලා රෝහලක නතර වෙන්නේ. අනිකාර්යම ශල්‍ය කර්මයක් ඇයි. රෝහලකට ගියා වගේ නෙමෙයි. රෝහලේ දැඩි සත්කාරයකට යන්න වෙනවා. සමහරවිට වෛද්‍යරු වට කරගෙන දඬුවමක් විදිහට දසවත දෙන්න පුළුවන්. සමහරවිට පොලිසියෙන් ඇවිල්ලා කටයුත්තටකුත් ගන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමන් ඇති කරන සතෙක් එහෙම හිටියනම් ඒ කියන්නේ අලි ඇතුන් වගේ හිටියනම් ඒ අයගේ ලෙඩ දුක පිළිබඳව පශු වෛද්‍යවරයව ගෙන්නන්න සිද්ධ වෙන කාලවකවානෝ. සතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙන කාලවකවානෝ. සමහර වෙලාවට සතාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. සතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙන බව පෙන්වන්න කරනවා. සමහර වෙලාවට සතෙක්ගෙන් කරදරයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පහර දීමට ලක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් බොහොම සැලකිලිමත් වෙන්න ඕන බව මතක තබා ගන්න. විශේෂයෙන් গুপ্ত බලපෑම් ඇති වෙන අවස්ථාවක්. මේ গুপ্ত බලපෑම් නිසා බොහෝ වෙලාවට Tamanට මොන හරි නූලක් පන්නන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට গুপ্ত විද්‍යාවේ මොන හරි දෙයක් කරන්න පුළුවන්. ඒ Tamanගේ ළඟම ඉන්න අය කරන්නේ. ඒ නිසා තමන්ගේ ළඟම ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න බව මතක තබා ගන්න. පිටකවල වලට යන එක පුළුවන් තරම් ප්‍රවේශමින් කළ යුතු බව මතක තබා ගන්න. කෑම බීම ගැනීමෙන් ඊටම ප්‍රවේශමින් ඉන්න ඕන. සමහර වෙලාවට ලෙඩක් දුකක් මතුවෙන්න පුළුවන් ඔය කෑම බීම ගැනීම නිසා. විශේෂයෙන් මතක තබා ගන්න ඕන කුම්භ ලග්න හිමියන් ප්‍රවේශම් යුතු කාලවකවනක් බව. කුම්භ ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි දැන් බලමු මීන ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. සිකුරු මීන ලග්නෙට කොහොමත් සම මට්ටමින් තමයි ඉන්නේ. දෙවෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. තුන්වෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. නවවෙනි කොටුවේ බුධ සම මට්ටමින්, රවි මිත්‍රව ඉන්නවා, කුජ සුවක්ෂේත්‍රව ඉන්නවා, කේතු උච්චව ඉන්නවා. ඒ වගේම 11 වෙනි කොටුවේ සිකුරු මිත්‍රව ඉන්න අතරතුරේදී සෙනසුරු සුවක්ෂේත්‍රව ඉන්න බව පෙන්눔 කරනවා. 12 වෙනි කොටුවේ නෙප්චූන් සඳු ගුරු සම මට්ටමින් ඉන්න බවත් පෙන්눔 කරනවා. එහෙම ඉන්න අතරතුරේදී මීන ලග්න හිමියන්ගේ 11 වෙනි කොටුවට සිකුරු මාරු වෙනවා. සිකුරු පැමිණෙනවා. ඊටාම සුබ තත්ත්වයක් බව පෙන්눔 කරනවා. විශේෂයෙන් හොඳ මිත්‍රයන් ලැබෙනවා. හොඳ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙනවා. බොහෝ වෙලාවට උසස් අධ්‍යාපනයකට නීරෙලා විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න ඒ යාළුවෝ ඉස්සෙල්ලාම ඔන්ලයින් එකෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම යාළුවෝ නැවත සම්බන්ධ වෙලා අපි පාඩම් කරමු අහවල් තැනට එන්න කියලා ආරාධනා ලැබෙනවා. උගත් මිත්‍ර ඇසුරු කරන්න ලැබෙනවා. බොහෝ වෙලාවට අනාගතයේ සම්බන්ධයෙන් මහා බලාපොරොත්තුයන් ඉන්න කෙනෙක් මේ අනාගත කටයුතු සඳහා ඊටාම සුබදායි දේවල් සිද්ධ වෙන බව මතක තබා ගන්න. අනාගතේ යහපත් ප්‍රබලයි. මොකද අනාගතය ගැන හිතන විදිහේ දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් තමන්ගේ ලැබෙන ධනය ආදායම අනාගතයේ වෙනුවෙන් කටයුතු කරන්න යොදන කෙනෙක් බව පෙන්눔 කරනවා. සමහර වෙලාවට මතක තියාගන්න ලොකු ව්‍යාපාර කරනවා නම් සමහර විට මූද ආශ්‍රිතව කටයුතු කරන කෙනෙක් නම් ලොකු බෝට්ටු මිලදී ගන්නා කෙනෙක්
ඒ වගේම ට්‍රෝලර් යාත්‍රා මිලදී ගන්නා කෙනෙක්. ඒ වලින් මුදල් අදල් හම්බ කර ගන්නා කෙනෙක්. මේ කාලය තුල මතක තබා ගන්න හොඳ මාළු අස්වැන්නක් ලැබෙන බව. ඒ වගේම ජලාශ වලින් හම්බ කරන දෙයක් තියෙනවා නම් ඒ වලින් හොඳට ඵල ප්‍රයෝජන ලැබෙන කාලවකවානුව. ඵලදාව ලැබෙන කාලවකවානුව. ඒ වගේම බොහෝ වෙලාවට ජලය ආශ්‍රිත දේවල් වලින් ව්‍යාපාර කරන අයට ඊටම සාර්ථක වෙන කාලවකවානුව. බොහෝ වෙලාවට Taman තේ කඩයක් දැම්ම නම් ඒ තේ කඩෙන් තමයි වැඩිපුර ඇවිල්ලා තේ බොන්නේ. ඒ වගේම Taman යම් කිසි රෙස්ටෝරන්ට් එකක් කරගෙන යනවා නම් ආපන ශාලාවක් කරගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් යම් වෙළඳසැලක මොනවාරි මත්ද්‍රව්‍ය විකුණනවා නම් වැඩිපුර ආදායම් ලබන්න පුළුවන් කාලයක්. වැగిරෙන දේවල් වලින් ආදායම් ලබන කාලවකවානුවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට Tamanට මුදලාලි කියන නමින් ආමන්ත්‍රණය ලැබෙනවා. නැත්නම් අහවල් ව්‍යාපාරයේ සභාපති කියලා ආමන්ත්‍රණය කරනවා. උත්සව කටයුතු වලට සමිති සමාගම් වලට යන්න සිදුවන කාලවකවානුවක්. පන්සලේ හාමුදුරන්ගෙන් ආරාධනා ලැබෙන කාලවකවානුවක්. එහෙම නැත්නම් පළාතේ යම් කෙනෙක්ගෙන් උදව් උපකාර ලැබෙන උදව් ඉල්ලන කාලවකවානුවක්. සමහර වෙලාවට කොටහළු මගුල් ගේක මේසි වෘත කරන්න එන්න කියලා කියනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නම් අන්න ඒ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රධාන අමුත්තා වෙන්න පුළුවන්. ඒ නිසා Tamante උත්සව අවස්ථාවට යන්න සිදුවන කාලවකවානුවක්. ඒ වගේම විවාහලයට යන දරුපල බලාපොරොත්තු නැට ඉත් වාසනාවන්ත දරුපල ලැබෙන කෙනෙක්. බලගත් දරුවෝ එහෙම නැත්නම් තමන්ගේ ධනෙ වස්තුව දියුණුවන බලවත් දරුවෝ උපදින කාලවකවානුවක් බව මතක තබා ගන්න. විවාහයක් බලාපොරොත්තු වෙන්න හොඳ හැඩවැඩ ඇති විවාහ සහකරුවෙක් හම්බ වෙනවා. කාන්තාවක් නම් ලස්සන සුවම් පුරුෂයෙක් ලැබෙනවා. බලගත් ධනෙ තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම පිරිමියෙක් නම් දෑවැද්ද හොඳට ලැබෙන බව මතක තබා ගන්න. ධනෙ ඇති දෙනකින් විවාහය කරගන්න පුළුවන් වාසනාව තියෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ ලැබෙන හැමදේම හොඳ විදිහට බලවත් විදිහට ලැබෙන අවස්ථාව. විශේෂයෙන් නහර පිළිබඳ, වල්ලුකර පිළිබඳ ප්‍රවේශම් වෙනන කාලවකවානුවක් බව මතක තබා ගන්න මීන ලග්න හිමියන්. මීන රාශි හිමියන්ට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.